හරි අපි අද කතා කරන්න යන්නේ ක්‍රොනික් ලිම් ත්‍රෙට්නින් ස්කීමියා ගැන. ක්‍රොනික් ලිම් ත්‍රෙට්නින් ස්කීමියා කියන එක ටිකක් වචනේ බර වුණාට ඒකේ තේරුම ගොඩක් සරලයි. මේකටම අපි කියනවා පෙරිෆරල් වැස්කියුලර් ඩිසීස් එහෙම නැත්නම් පෙරිෆරල් ආර්ටීරියල් ඩිසීස් කියලා කියන්නේත් මේකමයි. එහෙම කිව්වම ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ අහලා තියෙ එක පෙරිෆරල් වැස්කියුලර් ඩිසීස් පෙරිෆරල් ආර්ටීරියල් ඩිසීස් කියන එක. ඒනොට දැන් අර අප්ඩේටඩ් ටර්ම් එක තමයි මේකේ ක්‍රොනික් ලිම් ත්‍රෙට්නින් ස්කීමියා කියන එක. එතකොට මේකේ ඉස්සෙල්ලාම අපි හැම දෙයක් ගැනම කතා කරනවා වගේ මුලින්ම මේ වචනේ තේරුම ගමු. ක්‍රොනික් කියන්නේ ග්‍රැජුවල් ඔන්සෙට් කියන එක. අපි දන්නවා ඇකියුට් ක්‍රොනික් කියලා දෙකක් තියෙනවා. ක්‍රොනික් කියලා කියන්නේ ග්‍රැජුවල් ඔන්සෙට්. ඊට පස්සේ ලිම්බ් එක තමයි මේකේ බලපාන්නේ. හරිද ලිම්බ් එක. ඒතර මේ කොමන් ලිම ලෝවර් ලිම්ස්. අපර් ලිම්බුත් බලපාන්න පුළුවන්. කොමන් ලිම ලෝවර් ලිම්ස් තමයි බලපාන්නේ. මොකද හේතුව හાર્ට් එකට වඩා ගොඩක් ඩිස්ටල් තියෙන නිසා. ත්‍රෙට්නින් කියන්නේ ත්‍රෙට් එකක් කියන බද හානියක් වෙන්න පුළුවන්. වෙන විදිහේ ස්කීමියා එකක්. ස්කීමික් කන්ඩිෂන් එක. මොකද ස්කීමියා කියලා කියන්නේ ස්කීමියා කියලා කියන්නේ බ්ලඩ් සප්ලයි එක අඩු වෙනවා. ටිෂු එකකට බ්ලඩ් සප්ලයි එක අඩු වෙන එක තමයි අඩු වෙන එක නිසා තමයි කියන්නේ පර්ෆියුෂන් එක අඩු වෙන වීම නිසා තමයි ස්කීමික් කන්ඩිෂන් එකක් එන්නේ. එතකොට සරලව කියනවා නම් මේ ක්‍රොනික් ලිම් ත්‍රෙට්නින් ස්කීමියා කියලා කියන්නේ දීර්ඝ කාලීනව ග්‍රැජුවල් ඔන්සෙට් කොමන් ලිම ලෝවර් ලිම්බ් එක අපර් ලිම්බුත් ඉෆෙක්ට් වෙන්න පුළුවන්. වලට බ්ලඩ් සප්ලයි එක අඩු වීම නිසා ඒ ලිම්බ් එකේ තියෙන ටිෂුස් වලට හානියක් සිද්ධ වෙන එක තමයි ඩැමේජ් එක සිද්ධ වෙන එක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. හරිද? ඒක තමයි ක්‍රොනික් ලිම් ත්‍රෙට්නින් ස්කීමියා කියන වචනේ තේරුම. හරි? ඊගාවට ඔක තමයි සරල තේරුම ක්‍රොනික් ලිම් ත්‍රෙට්නින් ස්කීමියා කියන එකේදී. එතකොට මේකේ වෙන්නේ මොකක්ද කියන එක ගැන කතා කරද්දී අපි හැම එකකම වගේ ඇනටොමි එකේ ඉඳන් ෆිසියොලොජි එකේ ඉඳන් මේක කතා කරමු. මුලින්ම අපි ඇනටොමි එක ගත්තොත් ලෙග් එකේ ඇනටොමි එකේ මසල්ස් මොනවද, කම්පාර්ට්මන්ට් මොනවද අරව මේවා ඔක්කොම විස්තර කරන්නේ. ඒක ඇනටොමි එක ඇතුළේ බලා ගන්න පුළුවන් අපිට. කොමන්ලිම අපිට වැදගත් වෙන්නේ ආර්ටීරියල් සප්ලයි එකක් තියෙනවනේ ලෙග් එකට. ආර්ටීරියල් සප්ලයි එක එන්නේ ඇබ්ඩොමිනල් ලෑවෝට එකෙන් අයිලියක් ආටරිස් ආවයින් පස්සේ ඒක ඉන්ටර්නල් අයිලියක් එක්ස්ටර්නල් අයිලියක් ආටරිස් වෙනවා. මේ එක්ස්ටර්නල් අයිලියක් ආටරිස් වලින් ෆිමෝරල් ආටරි එක ඊට පස්සේ පොප්ලිටියල් ආටරි එක ඊට පස්සේ ඩිස්ටල් ආටරිස් ඩෝසාලිස් පීඩිස් ආටරි එක ඇන්කල් එකට බ්ලඩ් සප්ලයි එක ෆුට් එකට බ්ලඩ් සප්ලයි එක ඔය විදිහට ආර්ටීරියල් සප්ලයි එකක් තියෙනවා නේද? දැන් මේ කන්ඩිෂන් එක දැනගන්න අපිට ආර්ටීරියල් සප්ලයි එක සම්පූර්ණයෙන් දැනගන්න ඕනෙත් නැහැ. හරිද? ඒක වැදගත්. හරියටම ආර්ටීරියල් සප්ලයි එක වැදගත් වෙන්නේ හරියටම කොතනද ඔබ්ස්ට්‍රක්ෂන් එක තියෙන්නේ කියලා දැනගන්න ආර්ටීරියල් සප්ලයි එක ගැන හොඳටම දැනගන්න එක වැදගත්. එතකොට දැන් අපි කිව්වා අර වගේ අයිලියක් ආටරි එක එක්ස්ටර්නල් අයිලියක් ආටරිස් කොමන් අයිලියක් ආටරි එක ඊට එක්ස්ටර්නල් අයිලියක් ආටරි එක ෆිමෝරල් ආටරි එක පොප්ලිටියල් ආටරි එක ඩෝසාලිස් පීඩිස් ආටරිස් ඔය තමයි පල්ලෙහාට යන්න තියෙන ආටරි ටික. එතකොට මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? ඉස්කීමික් කන්ඩිෂන් එකක් එන්න නම් බ්ලඩ් ෆ්ලෝ එක අඩු වෙන්න ඕනේ. ඒතකොට බ්ලඩ් ෆ්ලෝ එක අඩු වෙන්න මොකද්ද බලපාන්න පුළුවන් සාධක මොනවද? හිතුවොත් එහෙම එකක් තමයි අන්ඩර්ලයින් පැතොලොජිස් නිසා. උදාහරණයක් විදියට ඇනීමියා ඊට පස්සේ කන්ජස්ටිව් හાર્ට් ෆේලියර් වගේ කන්ඩිෂන් නිසා බ්ලඩ් ෆ්ලෝ එක අඩු වෙන්න පුළුවන්. අපි හිතමු කන්ජස්ටිව් හાર્ට් ෆේලියර් කියලා. ඒතර කන්ජස්ටිව් හાર્ට් ෆේලියර් තිබ්බොත් එහෙම පේෂන්ට් මොකද වෙන්නේ? පම්ප් කරන්නේ නැහැ. කාඩියක් අවුට්පුට් එක අඩුයි. ඒතර කාඩියක් අවුට්පුට් එක අඩු වුණාම ඩිස්ටල් පල්ස් මොකද වෙන්නේ? අඩු වෙනවා. මොකද හේතුව පම්ප් කරන වොලියුම් එක අඩුයි. ඒක නිසා ඩිස්ටල් ආටරිස් වලට මේ ඩෝසාලිස් පීඩිස් පොප්ලිටියල් ආටරිස් ඒ වගේ කකුලට යන ආටරිස් වලට ඒවා ඩිස්ටන්ස් නේ. ඒතකොට ඒවට සප්ලයි එක යන්න ප්‍රෙෂර් එකක් මදි. මොකද මේ ප්‍රෙෂර් එක හાર્ට් එකේ ලෙෆ්ට් වෙන්ට්‍රිකල් එකෙන් දෙන්නේ කාඩිය හાર્ට් ෆේලියර් එක නිසා. ඒතකොට ඒ වගේ කන්ඩිෂන් එකේදී කකුලට බ්ලඩ් ෆ්ලෝ එක අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඇනීමික් කන්ඩිෂන් එක කියලා කියන්නේ ඒගොල්ලොන්ගේ RBC අඩු නිසා කොහොමත් ඒගොල්ලොන්ගේ ඔක්සිජන් ප්‍රමාණය අඩුයි අරගෙන යන. ඒක නිසා ඉස්කීමික් වෙනවා ලෙග් එකේ ලිම්බ් එකේ ටිෂුස්. මේක ඇවිල්ලා ගොඩාක්ම අපේ මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් එහෙම නැත්නම් ඉස්කීමික් හાર્ට් ඩිසීස් වලට ගොඩාක් දුරට සමානයි. අපි ඉස්කීමික් හાર્ට් ඩිසීස් ගැන කතා කරොත් එහෙම ඉස්කීමික් හાર્ට් ඩිසීස් වලදී වෙන්නේ මේ වගේම දෙයක්. හાર્ට් එකේ තියෙන කාඩියක් මසල් එක. මේ කාඩියක් මසල් එකට බ්ලඩ් සප්ලයි කරන්නේ කොරොනරි ආටරිස් වලින්. ඒකට කොරොනරි ආටරි එකේ ඔබ්ස්ට්‍රක්ෂන් එකක් තිබ්බොත් එහෙම ඇතරොස්ක්ලෙරොටික් ප්ලැක් ෆෝමේෂන් එකක් හරි ත්‍රොම්බස් ෆෝමේෂන් එකක් හරි නිසා වෙන්නේ මොකද්ද? බ්ලඩ් ෆ්ලෝ එක අඩු වෙනවා කාඩියක් මසල් එකට. හරිද? අර වගේ ලිම්බ් එකේ වෙච්ච වැඩේම මෙතනත් සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? කාඩියක් මසල් එකේ මුල් ස්ටේජ් එකේදී අපි කියන්නේ ඒකට ස්ටේබල් ඇන්ජයිනා කියලා. කියන්නේ අපි දන්නවා ඉස්කීමික් හાર્ට් ඩිසීස් වල ස්ටේජස් තියෙනවා. මොනවාද?
ස්ටේබල් ඇන්ජයිනා තියෙනවා, අන්ස්ටේබල් ඇන්ජයිනා තියෙනවා, මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් තියෙනවා, සඩන් කාඩියක් ඩෙත් තියෙනවා, ක්‍රොනික් හાર્ට් ඩිසීස් තියෙනවා. හරි. එතකොට මේක අපි ගන්න සාමාන්‍යයෙන් ඇකියුට් එක. හරිද? ඒ කියන්නේ ඇකියුට් කන්ඩිෂන් තමයි අන්ස්ටේබල් ඇන්ජයිනා, මයෝකාඩියල් ඉන්ෆාක්ෂන්, ඒකේ නන් ස්ටෙමි, ස්ටෙමි දෙක, ඊට පස්සේ සඩන් කාඩියක් ඩෙත්. ඒ වෙයිලා ඇකියුට් මයෝකාඩියල් ischemic condition, ischemic heart disease. Acute ischemic heart disease තමයි unstable angina, non-ST elevation myocardial infarction, ST elevation myocardial infarction, sudden cardiac death. Stable angina කියලා කියන්නේ අපි acute ischemic heart disease ගන්නට වැටෙන එක නෙමෙයි. හරිද? එතකොට මොකද්ද මේ stable angina එකේ unstable angina එකේ වෙනස? තමයි මම කියන්නේ මේක වැදගත් වෙනවා අපිට chronic limb threatening ischemia එකත් understand කරගන්න. හරිද? එතකොට අපි heart එකේ stable angina ගත්තායින් පස්සේ stable angina කියලා කියන්නේ අපේ heart එකට blood supply එක යන coronary vessel එකක් obstruct වෙලා තියෙනවා atherosclerotic plaque එකක් නිසා. ඒක නිසා blood flow එක අඩුයි. හැබැයි ඒ blood flow එක අඩු වෙච්ච ප්‍රමාණයෙන් perfusion එක heart එකේ cardiac muscle එකට perfusion එක දැන් අඩු වෙලා තියෙනවා. හැබැයි අඩු වුණාට ඒ අඩු වෙච්ච ප්‍රමාණය අපේ heart එකේ basic metabolism එක basic metabolic rate එක maintain කරගන්න ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ rest එකේ ඉන්නකොට heart එක වැඩ කරන්නේ සාමාන්‍යයෙන් 60ත් 100ත් අතර පරාසෙ. ගොඩාක් දුරට 72 අතර 72 80 අතර පරාසෙ තමයි මේක තියෙන්නේ. ඒතකොට ඒ level එකේ heart rate එකක් maintain කරන්න, contractility එකක් maintain කරන්න, basic metabolism එක cardiac muscle එකේ maintain කරන්න ඒ perfusion එක ප්‍රමාණවත්. හරි. ඒතකොට patient rest එකේදී stable. ඊට පස්සේ patient ඊගාට ඇන්ජයින එක එන්නේ ස්ටේබල් ඇන්ජයින එක එන්නේ ඇන්ජයිනල් පේන් එක එන්නේ එක්සර්ෂන් එකේදී වැඩක් කරද්දි. මොකද හේතුව මොකක් හරි වැඩක් කරද්දි එවිදිද්දි දුවද්දි හරි පඩි පෙලක් නගිද්දි හරි ගොඩක් වෙලාවට පඩි පෙලක් නගිද්දි එවිදිද්දි වගේ heart rate එක වැඩි වෙනවා, contractility එක වැඩි වෙනවා. මොකද muscles වල blood supply එක වැඩි කරන්න ඕන නිසා heart rate එක contractility එක වැඩි වෙනවා. එතකොට heart එකේ වැඩ කරන ප්‍රමාණය වැඩි. එතකොට මොකද වෙන්නේ? මයෝකාඩියම් එකට ඕන කරන ඔක්සිජන් ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? ඔක්සිජන් ප්‍රමාණය වැඩි වුණායින් පස්සේ ඔක්සිජන් ඩිමාන්ඩ් එක heart එකේ වැඩි. හැබැයි ඔක්සිජන් සප්ලයි එක මොකද වෙන්නේ? අඩුයි. normal basic metabolism එක maintain කරන්න තමයි ප්‍රමාණවත්. හැබැයි අර එක්සර්ෂන් එකේදී වැඩි වෙන ඔක්සිජන් ඩිමාන්ඩ් එක සප්ලයි කරන්න අර perfusion එක මදි. එතකොට මොකද වෙන්නේ? supply demand mismatch එකක් එනවා. නැත්නම් perfusion demand mismatch එකක් එනවා heart එකේ. එතකොට වෙන්නේ heart එක ischemic වෙනවා. ඒතර heart එක ischemic වුණායින් පස්සේ bradykinin වගේ පේන් එක ඇති කරන්න දායක වන සංගඩ කෙමිකල්ස් රිලීස් වෙනවා heart එකෙන්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට පේන් එකක් ජෙනරේට් වෙනවා. ඒක තමයි අපි stable anginal pain එක කියන්නේ. ඒතකොට stable anginal pain එක right side chest එකේ එන්න පුළුවන්. ඒ right side chest එකේ එන එක tight in type pain එක. ඒ වගේම ඒක radiate වෙනවා shoulder tip එකට අපේ left heart එකේ එන left heart එකේ ඇවිල්ලා ඒක radiate වෙනවා left shoulder tip එකට, jaw එකට, left limb එකට. ඒකට රේඩියේට් වෙනවා සිවියර් පේන් එකක් තමයි එන්නේ. ටයිට්නින් ටයිප් පේන් එක. ඒ වගේම එයාට chest tightness එකක් එනවා. ඒක නිසා respiration එකත් පොඩ්ඩක් කියන්නේ SOB condition, dyspneic condition එකකුත් එනවා. හරිද? ඕක තමයි myocardial infarction එකේදී stable angina කියලා කියන්නේ. ඒතර කොහොමද මේ stable angina එක අපේ chronic limb threatening ischemia එකට අපි apply කරන්නේ ওই physiology එක. හරි. මෙහෙමයි. එතකොට කකුලේ තියෙන muscles and කකුලේ තියෙන tissues myocardium එකේ තියෙන muscle එක වගේනේ. ඒකටත් demand එකක් තියෙනවා. ඒකටත් basic metabolic rate එකක් තියෙනවා. ඒකත් exertion එකේදී වැඩ කරද්දි, ඇවිදිද්දි, කඳු නගිද්දි ඒකටත් demand එක වැඩි වෙනවා. oxygen අවශ්‍යතාවය ඒකෙත් වැඩි වෙනවා. එතකොට අපි ඒ oxygen අවශ්‍යතාවය සපුරන්නේ blood flow එක හරහානේ, perfusion එක හරහානේ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මේ artery එකක් obstruct වෙලා තියෙනවා මොකක් හරි හේතුවක් නිසා. ඒක atherosclerosis formation එකක් වෙන්න පුළුවන්. thromboembolism එකක් වෙන්න පුළුවන්. traumatic injury එකක් නිසා වෙන්න පුළුවන්. arteritis වගේ inflammatory condition එකක් නිසා වෙන්න පුළුවන්. calcification එකක් නිසා වෙන්න පුළුවන්. aneurysm එකක් නිසා වෙදිච්ච clot එකක් නිසා වෙන්න පුළුවන්. ඒ වගේ ඕනම condition එකක් නිසා මේ obstruction එක වෙන්න පුළුවන්. හැබැයි most common obstruction කියලා අපි කියන්නේ atherosclerosis formation එක සහ thromboembolism එක. හරිද? ඒ දෙක තමයි most common causes. හරි. ඊට පස්සේ atherosclerosis කියපු ගමන් මතක් වෙනුනේ atherosclerosis වලට බලපාන හැම risk factor එකක්ම එතකොට chronic limb threatening ischemia එකටත් risk factors. fat diet එක වැඩි එක, smoking, stress, ඊට පස්සේ sedentary lifestyle, ඊට පස්සේ ඒ වගේ diabetic mellitus, hypertension, ඒ වගේ සාධක එතකොට chronic limb threatening ischemia එකටත් අනිවාර්යයෙන්ම risk factor එකක් වෙනවා. හරි.
එතකොට දැන් ඔබ්ස්ට්‍රක්ෂන් එකක් තියෙනවා. දැන් ඔබ්ස්ට්‍රක්ෂන් එක තිබ්බම පර්ෆියුෂන් එක ලිම්බ් එකට මොකද වෙන්නේ? අපි හිතමු උඩම තැනින්. කොහෙද උඩම තැන? අපි හිතමු එක්ස්ටර්නල් අයිලියක් ආටරි එකේ ඔබ්ස්ට්‍රක්ෂන් එක දිනවා. එතකොට එතනින් පල්ලෙහාට ඒක නිසා පර්ෆියුෂන් එක අඩුයි. දැන් ලිම්බ් එකට පර්ෆියුෂන් එක මොකද වෙන්නේ? රයිට් ලිම්බ් රයිට් එක්ස්ටර්නල් අයිලියක් එකේ තමයි අවුල තියෙන්නේ. ඒක නිසා රයිට් ලිම්බ් එකට රයිට් ලෝවර් ලිම්බ් එකට බ්ලඩ් සප්ලයි එක දැන් අඩුයි. පර්ෆියුෂන් එක අඩුයි. හැබැයි තාමත් එයාගේ රෙස්ට් එකේ ඉන්නකොට ලිම්බ් එකේ ටිෂුස් වල බේසික් මෙටබොලික් රේට් එක මේන්ටේන් කරගන්න මේ පර්ෆියුෂන් එක එයාට ඇති. හරිද? ඇති. එතකොට පේෂන්ට් ඇවිදිනවා. එයා ඇවිදිනකොට මොකද වෙන්නේ? ඇවිදිනකොට පඩිපෙලක් නගිනකොට කන්දක් නගිනකොට මොකද වෙන්නේ යාට? එයාගේ කකුලේ මසල්ස් ටිෂුස් වල වැඩ කරන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඒවයි ඩිමාන්ඩ් එක මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඔක්සිජන් ඩිමාන්ඩ් එක ඔක්සිජන් අවශ්‍යතාවය ඒගොල්ලන්ගේ වැඩි වෙනවා. එතකොට දැන් ඔබ්ස්ට්‍රක්ෂන් එක නිසා පර්ෆියුෂන් එක මේන්ටේන් කරගන්න බැරි නිසා දැන් එයාට අර ඩිමාන්ඩ් එක වැඩි වෙන එකට හරියන විදිහේ පර්ෆියුෂන් එකක් ඔක්සිජන් සප්ලයි එකක් දී ගන්න පුළුවන්ද? බෑ. එතකොට ඔක්සිජන් සප්ලයි එකක් දී ගන්න බෑ. එතකොට ඒක නිසා මොකද වෙන්නේ? අර හાર્ට් එකේ වගේම එක්සර්ෂන් එකේදී ඇවිදිද්දී කඳු නගිද්දී පඩිපෙලක් නගිද්දී වගේ මොකක් හරි ලිම්බ් එකේ එක්සර්ෂන් එකේදී අර ඩිමාන්ඩ් එක වැඩි වෙන ඩිමාන්ඩ් එකට පර්ෆියුෂන් එක සප්ලයි කරගන්න බැරි නිසා පර්ෆියුෂන් එක හරියට කරගන්න බැරි නිසා ඔක්සිජන් ටික හරියට දෙන්න බැරි නිසා ඉස්කීමික් වෙනවා ලිම්බ් එක. ලිම්බ් එක ඉස්කීමික් වුණාන් පස්සේ මොකද වෙන්නේ? අර වගේම බ්‍රැඩිකයිනින් වගේ පේන් ස්ටිමියුලේට් කරන දේවල් සිද්ධ වෙලා පේන් එකක් ජෙනරේට් වෙනවා. එතකොට ඕක වුණේ මොකක් නිසාද? ඉස්කීමියා නිසා. ආටීරියල් ඔබ්ස්ට්‍රක්ෂන් එක නිසා තමයි උනේ. එතකොට මේ පේන් එකට අපි කියනවා ඉන්ටර්මිටන්ට් ක්ලොඩිගේෂන් කියලා. එතකොට සිද්ධ වෙච්ච ක්ලිනිකල් ප්‍රසන්ටේෂන් එකට අපි කියන්නේ ඉන්ටර්මිටන්ට් ක්ලොඩිගේෂන් කියලා. හරිද? එතකොට මේ ඉන්ටර්මිටන්ට් ක්ලොඩිගේෂන් කියන එකට තියෙනවා ඩෙෆිනිෂන් එකක්. ඒ ඩෙෆිනිෂන් එක තමයි ඒක ඇවිල්ලා ඒකින් ටයිප් පේන් එකක්. හරිද? ඒකින් ටයිප් පේන් එකක් රේඩියේටින් කන්ස්ට්‍රික්ටින් කොලිකි ටයිප් පේන් එකක්. මේක ඒකින් පේන් එකක්. ඒක ලෙග් එකේ මසල්ස් වල තමයි එන්නේ. ප්‍රධාන වශයෙන්ම කාෆ් එකේ වගේ තමයි මේක එන්නේ. ඒක ඇවිදිද්දි වගේ ප්‍රෙසිපිටේට් වෙනවා. ප්‍රෙසිපිටේට් වෙනවා කියලා කියන්නේ පේන් එක වැඩි වෙන්නේ ඇවිදිද්දි. ඒ වගේම පේන් එක රිලීව් වෙනවා රෙස්ට් එකේදී. සාමාන්‍යයෙන් මිනිත්තු 5ක් 10ක් විතර රෙස්ට් කරාන් පස්සේ පේන් එක නතර වෙනවා. ඒතර ගොඩක් වෙලාවට මේ පේෂන්ට්ලා කියන්නේ මට මීටර් 50ක් 100ක් විතර යනකොට කකුල රිදෙන්න ගන්නවා. කකුල රිදෙන්න ගත්තයින් පස්සේ මට තවදුරටත් ඇවිදන් යන්න බෑ. ඒතර මම නතර වෙලා ඉන්නවා. වාඩි වෙලා විනාඩි 5ක් 10ක් ගියම මට ආයෙ ඇවිදින්න පුළුවන්. ආයෙ මීටර් 50ක් 100ක් විතර ගියයින් පස්සේ ආයෙත් මට පේන් එක එනවා. ඒතර ඕක තමයි ඉන්ටර්මිටන්ට් ක්ලොඩිගේෂන් කියලා කියන්නේ. හරි. ක්ලොඩිගේෂන් කියන්නේ ලෙග් පේන් එක. මෙතනදී ඉන්ටර්මිටන්ට් ක්ලොඩිගේෂන් එකක් එනවා. විටින් විට එන්නේ. යා නතර වෙලා විනාඩි 5ක් 10ක් රෙස්ට් කරාන් පස්සේ යාට තව ඒ වගේ දුරක් යන්න පුළුවන්. හැබැයි ආයිත් පේන් එක එනවා. හරි. ඕක තමයි ඉනිෂියල් ප්‍රසන්ටේෂන් එක කාගේද මේ ක්‍රොනික් ලිම්බ් ත්‍රෙටනින් ඉස්කීමියා පේෂන්ට් කෙනෙක්ගේ. හරි. හරි. එතකොට හරි. ඒතර ඕක තමයි අර ඉස්කීමික් හાર્ට් ඩිසීස් තියෙන පේෂන්ට් කෙනෙක් ස්ටේබල් එන්ජයින් එකක් වෙලා ප්‍රසන්ට් වෙනවා. ඒතරම් පේෂන්ට් ඒසිම්ප්ටොමැටික්. ඒ වගේ මෙතනත් මේ ඉන්ටර්මිටන්ට් ක්ලොඩිගේෂන් වෙලා මයිල්ඩ් ඉන්ටර්මිටන්ට් ක්ලොඩිගේෂන් එකක් වෙලා පේෂන්ට් ප්‍රසන්ට් වෙනවා. පේෂන්ට් ඒසිම්ප්ටොමැටික්. ඒතකොට පේෂන්ට් මේ ක්‍රොනික් ලිම්බ් ත්‍රෙටනින් ඉස්කීමියා වල වෙන සිද්ධිය ඕක තමයි සිද්ධ වෙන්නේ. නේද? ඕක තමයි බේසික් එකේ සිද්ධ වෙන්නේ සරලව මේ බ්ලඩ් සප්ලයි එකේ ඔබ්ස්ට්‍රක්ෂන් එකක් තිබ්බොත් ආටීරියල් ෆ්ලෝ එකේ ඔන්න ඒ කියන වැඩේ තමයි වෙන්නේ. එතකොට අපි දැන් මේ ක්‍රොනික් ලිම්බ් ත්‍රෙටනින් ඉස්කීමියා එකේ ග්‍රේඩින් එකක් හදලා තිනවා රදර්ෆර්ඩ් කියලා පුද්ගලයෙක්. ඒකට කියන අපි රදර්ෆර්ඩ් ස්කෝරින් එක රදර්ෆර්ඩ් ග්‍රේඩින් එකක තියෙනවා ක්‍රොනික් ලිම්බ් ත්‍රෙටනින් ඉස්කීමියා එකේදී. ඒකේ ඒ රදර්ෆර්ඩ් විසින් කියලා තියෙනවා 0 ඉඳන් 6 වෙනකන් ග්‍රේඩ් කරලා තියෙනවා මේ ක්‍රොනික් ලිම්බ් ත්‍රෙටනින් ඉස්කීමියා එක. හරිද? එයා ඒකට 0 කියලා එක දීලා තින්නේ ඒසිම්ප්ටොමැටික්. ඒ කියන්නේ මේ පුද්ගලයාට ක්‍රොනික් ලිම්බ් ත්‍රෙටනින් ඉස්කීමියා එකක් තියෙනවා. කියන්නේ ලිම්බ් එකේ ආටරියල් සප්ලයි එකේ ඔබ්ස්ට්‍රක්ෂන් එකක් තියෙනවා. බට් එයා ඒසිම්ප්ටොමැටික්. ඒ කියන්නේ එයාගේ තාම එක්සර්ෂන් එකත් මේන්ටේන් කරගන්න පුළුවන් තරමට බ්ලඩ් ෆ්ලෝ එකක් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි ස්ටේජ් එක ඇවිල්ලා මයිල්ඩ් ක්ලොඩිගේෂන්, මයිල්ඩ් ඉන්ටර්මිටන්ට් ක්ලොඩිගේෂන්. හරි. මයිල්ඩ් ඉන්ටර්මිටන්ට් ක්ලොඩිගේෂන් කියලා කියන්නේ ඒකෙදී ඒ කියන්නේ අපි මේකෙත් කතා කරන්නේ මොකේද? එන්ජයින් එකේ ස්ටේබල් එන්ජයින් එකේ පේෂන්ට් මුලින්ම මීටර 200ක් දුර ඇවිදිද්දී තමයි චෙස්ට් පේන් එක එන්නේ. ඊට පස්සේ යා ටික කාලයක් ගියම එයාගේ කම්ප්ලේන්ට් කරනවා මට දැන් මීටර 200ක් යන්න ඕනේ නැහැ. මීටර 150ක් විතරනකොට මට චෙස්ට් පේන් එක එනවා. ඊට පස්සේ කාලයක් ගිහලා මට මීටර 100ක් ගිය ගමන් චෙස්ට් පේන් එක එනවා. ඊට පස්සේ එයා කියනවා
එතකොට මොකද වෙන්නේ? එයාගේ ස්ටේබල් එන්ජින් එක ටික ටික වර්ස්නින් වෙනවා. හරි. ඊට පස්සේ එයා කියනවා මට කලින් GTN පෙත්තක් දිවයට තියාගත්තාම මට ඇති මේක රිලීව් වෙලා යනවා. හැබැයි මට ඊට පස්සේ ආවේ පස්සේ පේන එක GTN පෙති දෙකක් තියාගන්න ඕමනා වුණා පේන එක රිලීව් වෙන්නේ. හරි. එතකොට මොකද වෙන්නේ? තවත් ස්ටේබල් එන්ජින් එක වර්ස්නින් වෙලා. එතකොට එහෙම වුණාම අපි පේෂන්ට් තව දුරටත් ස්ටේබල් කියලාද අපි සලකන්නේ අන්ස්ටේබල් කියලාද? MI කියන්නේ ස්කීමික් හાર્ට් ඩිසීස් පේෂන්ට් කෙනෙක් ස්ටේබල් එන්ජයිනා කියලා ඩයග්නෝස් කරපු පේෂන්ට් කෙනෙක් ඔන්න ඒ විදිහේ ප්‍රසන්ටේෂන් එකකින් එනවා. ඒ කියන්නේ එයා කියනවා දැන් මගේ ටික ටික මේක වර්ස් වෙනවා. මට දැන් මීටර් 200ක් ඇවිදින්න ඕනේ නැහැ චෙස්ට් පේන් එකෙන්. ඊට කලින් එනවා මීටර් 100කින් වගේ එනවා. ඒ වගේම කලින් මට GTN එක පෙත්තක් ගත්තාන් පස්සේ හොඳ වෙනවා. හැබැයි දැන් මට GTN පෙති දෙකක් ගන්න ඕනේ. ඒතකොට එහෙම කිව්වන් පස්සේ එයා තවදුරටත් ස්ටේබල්ද දැන් අන්ස්ටේබල්ද පේෂන්ට්. පේෂන්ට් අනිවාර්යයෙන්ම දැන් දාන්න ඕනේ අපිට අන්ස්ටේබල් කරන්න. ඒතකොට පේෂන්ට් එතකොට අපි කියන්නේ අන්ස්ටේබල් එන්ජයිනා කියලා. හරිද? හරි අපි හිතන් ඉන්නේ ස්ටේබල් එන්ජයිනා with exertion unstable engine rest කියලානේ. එහෙම නැහැ. patient exertion එකේදී chest pain එක ආවත් ඒක worse වෙනවා නම් ටික ටික patient දැන් frequently pain එක එනවා නම් යන දුර අඩු වෙනවා නම් ගන්න ඕන GTN පෙති ගන්න වැඩි වෙනවා නම් අපි එයාට unstable කියලා කියනවා. ඒ වගේම තමයි අපි මෙතන කිව්වා වගේ mild intermittent claudication තියෙන patient කෙනෙක්ව අපි stable කියලා ගත්තට ටික ටික patient මේ pain එක එන වාර ගන්න වැඩි නම් මීටර් 100ක් විදිහට පේන් එක ආපු එක්කෙනාට මීටර් 50ක් යද්දි පේන් එක එනවා නම් සහ මීටර් මේ මිනිත්තු 5ක් 10ක් යද්දි පේන් එක රිලීව් වෙච්ච එක්කෙනාට මිනිත්තු 15ක් 20ක් විතර යනවා නම් පේන් එක රිලීව් වෙන්න. එතකොට අපි patient ගේ intermittent claudication එක worsening intermittent claudication එකක් කියලා තමයි ගණන් ගන්නේ. ඒතකොට worsening intermittent claudication කෙනෙක් නම් patient අපි තවදුරටත් stable කියලා ගන්නෑ, patient unstable කියලා තමයි අපි ගන්නෙ. unstable ගන්නට patient ව දානවා. හරිද? මෙතනත්. හරි. එතකොට රදර්ෆර්ඩ් ග්‍රේඩින් එකෙත් පළවෙනි කියන්නේ බිඳුව කියන්නේ asymptomatic, ලකුණු 1 දීලා තියෙන්නේ mild intermittent claudication, ලකුණු 2 දීලා තියෙන්නේ moderate intermittent claudication, ලකුණු 3 දීලා තියෙන්නේ කියන්නේ තුන්වෙනි ලකුණු කියන්නේ ග්‍රේඩ් එකේ බිඳුව 1 2 3 කට තමයි දෙන්නේ. ඒකට බිඳුව කියන්නේ asymptomatic, 1 කියන්නේ mild intermittent claudication, 2 කියන්නේ moderate intermittent claudication, 3 කියලා කියන්නේ severe intermittent claudication. ඊට පස්සේ 4 කියලා කියන්නේ මොකද්ද? rest pain. ඒ කියන්නේ මොකද්ද? අර අපි කියන typical unstable angina patient වගේ. දැන් එයාට මොකද වෙලා තියෙන්නේ? එයාගේ අර basic metabolic rate එක කලින් maintain කරගන්න පුළුවන් වුණා. exertion එකේදී තමයි demand supply mismatch එකක් ආවේ. දැන් unstable angina එකේදී වෙන්නේ heart එකේ rest එකේදී තියෙන basic metabolic rate එක maintain කරන්නත් අර perfusion එක මදි. ඒකට ඒකේ ප්‍රතිඵලයක් විදිහට rest එකේදීම chest pain එකක් එනවා. ඒක තමයි unstable angina කියලා කියන්නේ. හරිද? අන්න ඒ වගේ මෙතන වෙන්නේ patient දැන් කලින් උනේ ඇවිදිද්දි තමයි pain එක ආවේ. මුලින්ම මීටර 200යි, ඊට පස්සේ මීටර 100යි, ඊට පස්සේ මීටර 50යි. දැන් ඉන්න mild moderate severe තත්ත්වයට ආවා. දැන් patient ඇවිදින්න ඕන rest එකේදීම limb එක රිදෙනවා. ischemic leg pain එකක් එනවා. හරිද? rest එකේදී rest pain එකක් එනවා. හරිද? ඒකට දැන් මම මේ heart එක ischemic heart disease මේකයි සම්බන්ධ වෙන්නේ. මේ දෙකේ එකම pathophysiology එකක් යන්නේ. දැන් දෙක විතරයි වෙනස. එක විදිහේ pathophysiology එකක් තමයි යන්නේ. ඒක මෙතනටත් ischemic heart disease වල එක limb එකට apply කරන් පස්සේ අපිට ඒක තේරුම් ගන්න ලේසි. ඒතකොට දැන් rest pain කියලා එකක් එනවා. rest pain එකට දීලා දෙන ලකුණු කියන්නේ grading එකේ 4 වෙනි ස්ථානය. ඊට පස්සේ තව කාලයක් තවත් worse වුණායින් පස්සේ මේක chronic non healing ischemic ulcers එනවා. chronic non healing ischemic ulcers. ඒ කියන්නේ මෙයාගේ තුවාල එනවා. පොඩි තුවාල හොඳ වෙන්නේ නැහැ. මොකද හේතුව තුවාල හොඳ වෙන්නේ නැති වෙන. සරලව කිව්වොත් එimhe තුවාලයක් හොඳ වෙන්න ඕන කරන ප්‍රධානම සංඝටකය මොකද්ද? ලී blood flow එක තමයි අනිවාර්යයෙන්ම ඕනේ. එතකොට මෙයාගේ ischemic නිසා blood flow එක නැති නිසා මොකද වෙන්නේ? ඒ තුවාලේ heal වෙන්න ඕන කරන nutrition තුවාලේ heal වෙන්න ඕන කරන සංඝටක ටික ඒ තුවාලයට ලැබෙන්නේ නැහැ ischemic නිසා leg එක. ඒක නිසා තුවාලේ heal වෙන්නේ නැහැ. ඒක නිසා chronic non healing ischemic wound එකක් තියෙනවා. painful wound එක painful. ගොඩක් ischemic wound එන painful. හරිද? ඒ නිසා painful මේ wound එකක් තමයි patient ගේ තියෙන්නේ. එතකොට chronic non healing ischemic ulcer එකක් කියලා කියන්නේ grade එකේ 5 වෙනි එක. 6 වෙනි ස්ථානයේ දෙන්නේ gangrene වලට. ඒ කියන්නේ දැන් තුවාල වෙලා තුවාලේ වුණත් එතන මොකද්ද? tissues necrosis නැහැනේ. තුවාලේ වුණත් එතන තියෙන්නේ live tissues. ඒ tissues වලට අපි
අර ඔක්සිජන් සප්ලයි එක හරියට දීන් කියන්නේ පර්ෆියුෂන් එක හරිය ගස්වන්න අපිට පුළුවන් නම් රිවැස්කියුලරයිසේෂන් එකක් වගේ දෙයක් කරලා ඒතකොට තුවාලේ හොඳ කරගන්න අපිට පුළුවන්. ඒ වුණාට ගැන්ග්‍රීන් කියලා කියන්නේ තවදුරටත් බ්ලඩ් සප්ලයි එක සම්පූර්ණයෙන්ම වගේ ටෝටලි කට් ඔෆ් වෙලා ගිහිල්ලා ඒ ටිෂුස් නෙක්‍රොසිස් වෙලා වෙනවා. ගොඩක් වෙලාට ඉස්කීමික් ලිම්බ් එකක් තියෙන පේෂන්ට් කෙනෙක්ට ගැන්ග්‍රීන් එකක් එන්න පුළුවන් ගොඩක් වෙලාට බිග් ටෝ එකේ. ඒකට හේතුව තමයි ඔය ටෝස් වලට බිග් ටෝ එකට වගේම අනිත් ටෝස් වලට තියෙන එන්ඩ් ආටරිස්. ඒගොල්ලොන්ට එන්ඩ් ආටරිස් තියෙන නිසා මොකද වෙන්නේ? ඔබස්ට්‍රක්ෂන් එකක් આવොත් වෙන සම්බන්ධ කරගන්න මේ කොලැටරල් සප්ලයි ඇනස්ටමෝසිස් එහෙම නැහැ. හැබැයි තව එක දෙයක් තියෙනවා මේ ක්‍රොනික් ලිම්බ් ත්‍රෙඩ්නින් ඉස්කීමියා එකේ. ඒකෙදි තව එකක් තියෙනවා ක්‍රොනිකලි ඉස්කීමික් වෙනවා නම් මොකක් හරි ටිෂු එකක්. හරිද? අපි හිතමු ටිෂු එකක් තියෙනවා. ටිෂු එකට මේ බ්ලඩ් සප්ලයි එක යන මොකක් හරි ආටරි එකක් තියෙනවා. ඒ ආටරි ඔබස්ට්‍රක්ෂන් එකක් තියෙනවා. ග්‍රැජුවල් ඔබස්ට්‍රක්ෂන් එකක්. ඒ නිසා ග්‍රැජුවලි අර ටිෂු එක ඉස්කීමික් වෙනවා. එතකොට ඉස්කීමික් වෙන ටිෂු එකෙන් මොකද කරන්නේ? ඒ ඉස්කීමික් වෙන එක වළක්ව ගන්න එයා විසින්ම එයාට බ්ලඩ් සප්ලයි එක හදා ගන්න උත්සාහ කරනවා. ඒකට මොකද කරන්නේ? වැස්කියුලර් එන්ඩෝතීලියල් ග්‍රෝත් ෆැක්ටර්ස් හදනවා ඉස්කීමික් ටිෂු එකෙන්. හරිද? එතකොට වෙන්නේ අර වැස්කියුලර් එන්ඩෝතීලියල් ග්‍රෝත් ෆැක්ටර්ස් වලින් කරන්නේ මොකද්ද? එතන තියෙන බ්ලඩ් ආටරි එකෙන් කොලැටරල්ස් හදනවා. කොලැටරල්ස් හදලා බ්ලඩ් සප්ලයි එක හදා ගන්නවා ටිෂු එකට. හැබැයි මේක මේ ක්‍රොනිකලි වෙන දෙයක්. මේක ඇකියුට් අවස්ථාවකදී වෙන්නේ නැහැ. මේක හදාගන්න යම් කිසි කාලයක් යනවා. ඒක නිසා මේක ග්‍රැජුවලි වෙන්නේ. ඒක නිසා අර ක්‍රොනික් එකක් වුණත් ටිෂු එක ඒසිම්ප්ටොමැටිකලි කියන්නේ මේ මේන්ටේන් වෙන්න පුළුවන්. හේතුව කොලැටරල් හදලා. හරි? එනකොට දැන් බිග් ටෝ එක ගත්තම කොලැටරල් හදන්න බැරි නෑ. ඒ වුණාට ඒකේ එන්ඩ් ආටරිස් නිසා more prone to get necrosis. ඒක නිසා ඒවට අග්ගල necrosis වෙලා ගැන්ග්‍රීන් ෆෝමේෂන් එකක් එන්න පුළුවන්. ඒතර ගැන්ග්‍රීන් එකක් ආව කියලා කියන්නේ ඒක තමයි worst condition එක chronic limb threading ischemia එකේ. ඒක නිසා ඒකට අපි grading එකේ 6 වෙනි ස්ථානයේ දීලා තියෙනවා. හරි? ඕක තමයි chronic limb threading ischemia එකේ රදර්ෆර්ඩ් grading එක. එතකොට දැන් මේ grading එකට අනුව අපිට තේරෙනවා chronic limb threading ischemic patient කෙනෙක් present වෙන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා. මොකද්ද? intermittent claudication නිසා එන්න පුළුවන්. එහෙම නැත්නම් rest pain එකකින් එන්න පුළුවන්. chronic non healing ulcer එකක් නිසා එක්ක එන්න පුළුවන්. gangrene එකක් එක්ක එන්න පුළුවන්. ඔය ආකාර හතරට patient කෙනෙක් hospital එකකට present වෙන්න පුළුවන්. මේ patient underlying pathology එක chronic limb threading ischemia තියෙන. හරිද? ඕක තමයි සරලව අපිට මොකක් කියන්න තියෙන්නේ chronic limb threading ischemia එකේ overview එක සම්බන්ධයෙන්. හරිද? එතකොට දැන් patient කෙනෙක් එනවා leg pain එකක් කියන්නේ patient කොයි වෙලාවකවත් එන්නේ නැහැ මට intermittent claudication කියලා. patient එන්නේ මට leg කකුල රිදෙනවා. කකුල රිදෙනවා කියාගෙන ආපු ගමන් claudication. එතකොට අපි බලන්න ඕනේ මේක මොන විදිහේ claudication එකක්ද? මොන විදිහේ claudication එකක්ද කියලා බලන්න claudication වර්ග එකකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. හරි? එතකොට මොනවද claudication වර්ග? claudication වර්ග ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. ඒ තුන තමයි intermittent claudication, venous claudication and neurogenic claudication කියලා තුනක් තියෙනවා. අපි බලන්න ඕනේ මේ leg pain එක intermittent claudication එකක්ද, neurogenic claudication එකක්ද, venous claudication එකක්ද කියලා. ඒක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. මොකද ඒකේ typical features තියෙනවා මේක intermittent claudication එකක්ද එහෙම නැද්ද කියලා කියන්න. අපි හිතමුකෝ patient කියනවා ඒතර අපි පළවෙනි එක intermittent claudication එක ගැන අපි දන්නවා. ඇවිද්දි තමයි pain එක එන්නේ. නේ rest pain එක නෙමෙයි අර ඇවිදින්න තමයි pain එක එන්නේ. එතකොට අපි අහනවා pain එකේ precipitating factors මොනවාද වැඩි වෙන්නේ? එතකොට එයාගෙන ඇවිදිද්දි මට වැඩි වෙනවා. ඊට පස්සේ අපි අහනවා ඇවිදිද්දි වැඩි වෙනවා නම් කඳු නගිද්දි පඩිපෙළ නගිද්දි එහෙම දැන් ඊට කලින් එනවා. ඒ කියන්නේ අපි හිතන ඇවිදිද්දි සමතලා පොළොවක මීටර් කීයක් විතර ගියාමද ඔයාට pain එක එන්නේ. එතකොට එයාගෙන මීටර් 200ක් විතර ගියාම එනවා කියලා. ඊට පස්සේ අහනවා කන්දක් නගිද්දි හරි පඩිපෙළක් නගිද්දි හරි කොච්චරක් විතර පඩි නැග්ගමද ඔයාට මේක එන්නේ. එයාගෙන මට පඩි 10ක් විතර නැග ගමන් එනවා. ඒකට හේතුව මොකද්ද? ග්‍රැවිටි එකට against එයා work කරන්නේ. එතකොට අපි කඳු නගිද්දි හරි පඩිපෙළක් නගිද්දි හරි කකුලේ exertion එක demand එක ඔක්සිජන් වල වැඩි. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලොන්ට වැඩි ඉක්මනටම demand supply mismatch එකක් එනවා. ඒ නිසා ඉක්මනටම මේ claudication එක එනවා. හරිද? එතකොට ඒ වගේ ඒක එනවා. එතකොට දැන් intermittent claudication එක හරි. ඊගාවට මේකේ මේ දැන් intermittent claudication එකේ විතරද rest pain මේක එන්නේ. ඇවිදිද්දි pain එක එන්නේ. නෑ venous claudication වලදීත් ඇවිදිද්දි pain එකක් එනවා. ඇවිදිද්දි pain එකක් venous claudication එකේදීත් එනවා. එතකොට මේක වෙන් කරලා අඳුර ගන්න පුළුවන් මෙහෙම. අපි අහනවා
දැන් පේෂන් මොකක්ද ඉන්ටර්මිනල් ක්ලෝඩ් දැන් අපි ඇවිදිද්දි පේන්න කෙනවනේ පේෂන් ගහ රෙස්ට් එකේදී කොච්චරක් වෙලාවකින් පේන් එක නැති වෙනවද සාමාන්‍යයෙන් ඉන්ටර්මිටන්ට් ක්ලෝඩිකේෂන් නම් මිනිත්තු 5ක් 10ක් විතර යද්දි ඒගොල්ලෝගේ පේන් එක රිලීව් වෙනවා රෙස්ට් එකේදී හරිද ඒ වගේම පේන් එක තියෙන තැනත් වීනස් ක්ලෝඩිකේෂන් එකට වඩා වෙනස් ඒකට හේතුව ඒකේ පේන් එක එන තැන ඉන්ටර්මිටන්ට් ක්ලෝඩිකේෂන් එකේදී පේන් එක එන්නේ කාෆ් එකේද ඊට පස්සේ බටොක් ඒරියා එකේද ඊට පස්සේ කකුලේ අකින ෆුට් එකේද ටයි එකේද කියන එක වෙනස් වෙනවා කොහෙද ඔබ්ස්ට්‍රක්ෂන් එක උනේ කියන එක මත හරිද එතකොට අපි ගත්තොත් එහෙම ඔබ්ස්ට්‍රක්ෂන් එක වෙන්න පුළුවන් තැන් තමයි ඇවෝටෝ අයිලියක් ඔබ්ස්ට්‍රක්ෂන් එකක් වෙන්න පුළුවන් එහෙම වුණොත් එහෙම ඇවෝටෝ අයිලියක් ඔබ්ස්ට්‍රක්ෂන් එකක් වුණොත් එහෙම බයිලැටරල් ක්ලෝඩිකේෂන් එකක් එන්නේ කියන්නේ කකුල් දෙකේම යාගේ ක්ලෝඩිකේෂන් එක වෙනවා හරිද ඒකෙදි ක්ලෝඩ් දැන් උඩම හරියනේ මේ වෙලා තියෙන එකයි කකුල් දෙකේම يعني කකුල් දෙකටම සප්ලයි වෙන එලියක් කාටරිස් වලටත් කලින් තමයි දැන් මෙයාගේ ඔබ්ස්ට්‍රක්ෂන් එක වෙලා නැවුටෝ එලියක් හරිද එතකොට එහෙම උනෙන් පස්සේ වෙන්නේ මේ එහෙම උනෙන් පස්සේ මොකද වෙන්නේ එයාට දැන් දෙකක් තියෙනවනේ එතකොට කකුල් දෙකේම ක්ලෝඩිකේෂන් එක එනවා එතකොට ඒ වගේ මේක තියෙන තැන් ගත්තාන් පස්සේ බටොක් එකේ ටයි එකේ කාෆ් ඒ හැම තැනකම බ්ලඩ් සප්ලයි එක මේ අඩු වෙන නිසා ඒ හැම තැනකම පේන් එක එනවා. ඒ වගේම ඇයෝටික් එකේ මේ ඔබ්ස්ට්‍රක්ෂන් එකක් තියෙනවා කියන්නේ තව කොතනකට බ්ලඩ් සප්ලයි ගන්න තියනවාද? පීනිස් එකට අපේ සිස්නේට පීනිස් එකට බ්ලඩ් සප්ලයි එකත් අඩු වෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? ඉම්පොටන්ස් වෙනවා වේද. ඉම්පොටන්ස් වෙනවා කියන්නේ මොකක්ද කියලා දන්න. ඩිරෙක්ට් වෙන්නේ නැහැ. ඊගාවට අයිලියක් රීජන් එකේ තියෙනවා නම් අයිලියක් ආටරි එකේ නම් තියෙන්නේ ඒ කියන්නේ අයිලියක් ආටරි දෙකක් තියෙනවනේ නේ එකක තියෙනවා නම් මොකද වෙන්නේ යුනිලැටරල් තමයි ක්ලෝඩිකේෂන් එක වෙන්නේ එතකොට ටයි එකයි කාෆ් එකයි තමයි මේන්ලිම ඉන්වෝල්ව් වෙන්නේ ඊට පස්සේ ෆිමොරල් හරි පොප්ලිටියල් හරි නම් ෆිමොරෝ පොප්ලිටියල් ඔබ්ස්ට්‍රක්ෂන් එකක් තියෙනවා නම් ඒකෙදිත් යුනිලැටරල් තමයි එන්නේ පේන් එක ඒක මේන්ලිම කාෆ් එකේ තමයි තියෙන්නේ ඩිස්ටල් ඔබ්ස්ට්‍රක්ෂන් එක නම් කාෆ් එකට පල්ලෙහා නම් ඔබ්ස්ට්‍රක්ෂන් එක තියෙන්නේ ෆුට් එකේ තමයි එන්නේ හරිද ඔන්න ඔය කියන තැන් වල තමයි ඔබ්ස්ට්‍රක්ෂන් එක අනුව ඉන්ටර්මිටන්ට් ක්ලෝඩිකේෂන් එක තියෙන තැන වෙනස් වෙන්නේ. හරිද? ඊට පස්සේ වීනස් ක්ලෝඩිකේෂන් එක ගත්තාම පස්සේ වීනස් ක්ලෝඩිකේෂන් එකේ එහෙම තැනක් නෑ. සාමාන්‍යයෙන් මුළු කකුලම රිදෙන්න ගන්නවා. මුළු කකුලම රිදෙන්න ගන්නවා. අනිත් එක තමයි වීනස් ක්ලෝඩිකේෂන් එකේ තියෙන ඊගා විශේෂත්වය වීනස් ක්ලෝඩිකේෂන් එකේ ඉස්සෙල්ලා වීනස් ක්ලෝඩිකේෂන් ගැන මේ ලක්ෂණ කතා කරන කලින් මොකද්ද වීනස් ක්ලෝඩිකේෂන් කියන්නේ කියලා කතා කරමුකෝ. වීනස් ක්ලෝඩිකේෂන් එකක් කියලා කියන්නේ මොකද්ද? සරලවම කියනවා වීනස් ක්ලෝඩිකේෂන් එකක් කියලා කියන්නේ වීනස් හයිපර්ටෙන්ෂන් එක නිසා තමයි ඒක වෙන්නේ. ඒ කියන්නේ වෙරිකෝස් වෙන් වගේ එකක් හිතමුකෝ. දැන් එයාගේ තියෙන්නේ වීනස් හයිපර්ටෙන්ෂන් එකක්. ඒතකොට වීනස් හයිපර්ටෙන්ෂන් එකක් තියෙනවා කියලා කියන්නේ අපේ වේන්ස් වලින් මොකද්ද කරන්නේ? හાર્ට් එකට කකුලේ තියෙන බ්ලඩ් ආටීරිය සප්ලයි එක තියෙනවා. ඊට පස්සේ කකුලේ ඒ බ්ලඩ් ටික ආපහු හાર્ට් එකට අරන් යන්නේ වීනස් සිස්ටම් එකේ. නේ? ඒතකොට වීනස් සිස්ටම් එකේ ඔබ්ස්ට්‍රක්ෂන් එකක් තිබිලා වීනස් හයිපර්ටෙන්ෂන් එකක් තිබ්බොත් එහෙම වෙන්නේ අර ආටරි වලින් එන ෆ්ලෝ එක මොකද වෙන්නේ? ඒකත් අඩු වෙනවා. දැන් ඒ ඉන්පුට් එකයි අවුට්පුට් එකක් දෙකක් තියෙනනේ. අවුට්පුට් එක වීනස් සිස්ටම් එක. ඉන්පුට් එක ආටරි සිස්ටම් එක. ඒතකොට ඉන්පුට් එක තියෙනවා අවුට්පුට් එක හිර වෙලා නම් ඉන්පුට් එක මොකද වෙන්නේ? ඒකත් අඩු වෙනවා. සරලවම දෙන්නේ. ඒ වගේම මේ ද වීනස් හයිපර්ටෙන්ෂන් එක නිසා වීනස් සිස්ටම් එකේ ෆ්ලුයිඩ් ඇකියුමුලේට් බ්ලඩ් ඇකියුමුලේට් වෙනවා කියලා කියන්නේ වීනස් සිස්ටම් එකේ ඇකියුමුලේට් වෙන බ්ලඩ් මොනවද? ඔක්සිජනේටඩ් ඩියොක්සිනේටඩ් ඔක්සිජන් අඩු වෙනවා. එතකොට ඔක්සිජනේෂන් එක ලිම්බ් එකේ ටිෂුස් වලට හරියට සිද්ධ වෙනවද? හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා එතනදිත් වෙන්නේ අඩු අන්තිමට ඉස්කීමික් වගේ තමයි. ඒ වුණාට ඉතින් වීනස් කේස් එකක් නිසා තමයි වෙන්නේ. හරි. ඒක නිසා ඒවා වීනස් අල්සර්ස්. ඒතකොට වීනස් අල්සර්ස් ඇවිල්ලා කකුල පුරාම එනවා. ඒක හරියට තැනක් කියලා කියන්න බෑ. කකුල පුරාම සාමාන්‍යයෙන් මේ එනවා. ඒ වගේම අපිට මේකේ ෆීචර්ස් විදියට බලා ගන්න පුළුවන් වීනස් හයිපර්ටෙන්ෂන් එකේ ලිම්බ් ඉඩීමා එකක් එන්න පුළුවන්. ලෝවර් ලිම්බ් එකේ ඉඩීමා කන්ඩිෂන් එකක් එන්නත් පුළුවන් වීනස් හයිපර්ටෙන්ෂන් එක නිසා. හරි. ඒක තමයි වෙන්නේ. ඒ වගේම මේ අනිත් එක තමයි මේක ඇවිදිද්දි එනවා. ඒ වගේම මේ සාමාන්‍ය මිනිත්තු 30කට වඩා වැඩි කාලයක් පේන් එක තියෙනවා. දැන් අපි ඉන්ටර්මිටන්ට් ක්ලෝඩිකේෂන් එකේ මිනිත්තු 5ක් 10ක් විතර කියලා එහෙම නැහැ. මේකේ වීනස් ක්ලෝඩිකේෂන් එකේදී over 30 minutes පේන් එක තියෙනවා. ඊට පස්සේ දැන් මේක නම් මොකේද ඉන්ටර්මිටන්ට් ක්ලෝඩිකේෂන් එකේ නම් ඇවිදිද්දි පේන් එක ආවම රිලීව් වෙනවා හිටගෙන හිටියත්. රෙස්ට් එකේ හිටගෙන හිටියත් පේන් එක රිලීව් වෙනවා. හරිද?
ඒකට හේතුව මොකද්ද? දැන් මේක ස්කීමික් නේ, ආර්ටීරියල් නේ ඔබස්ට්‍රක්ෂන් එක තියෙන්නේ. ඒතකොට අපි හිටගෙන හිටියොත් හරි වාඩි වෙලා කකුල් දෙක පල්ලෙහාට දාගෙන හිටියොත් හරි වෙන්නේ ග්‍රැවිටි එකත් එක්ක ග්‍රැවිටි මීඩියේටඩ් බ්ලඩ් ෆ්ලෝ එකක් හැදෙනවා කකුලට. මොකද ග්‍රැවිටි එක නිසා බ්ලඩ් ෆ්ලෝ එකක් යම් කිසි ප්‍රමාණයක් හැදෙනවා. හරි. එතකොට ඒගොල්ලන්ට බ්ලඩ් රෙස්ට් එක නිසා ඩිමාන්ඩ් එක අඩු වෙනවා. ඒ වගේම ග්‍රැවිටි එක නිසා සප්ලයි එක ටිකක් වැඩි වෙනවා. එතකොට ඩිමාන්ඩ් සප්ලයි මිස්මැච් එක හරි ගිහිල්ලා පේන් එක රිලීව් වෙනවා. ඒ වුණාට වීනස් අල්සර් වීනස් මේ ක්ලොඩිකේෂන් පේෂන්ට් කෙනෙක් හිටගෙන හිටියොත් පේන් එක රිලීව් වෙයිද වැඩි වෙයිද? එහෙම නැත්නම් කකුල් දෙක පල්ලෙහාට ඉන්න වාඩි වෙලා හිටියොත් පේන් එක වැඩි වෙයිද රිලීව් වෙයිද? පේන් එක වැඩි වෙනවා. රිලීව් වෙන්නේ නැහැ. ඒගොල්ලෝගේ පේන් එක රිලීව් වෙන්නේ රෙස්ට් එකේ ඉන්නත් ඕනේ. ඒ වගේම කකුලේ ඉලවේට් කරන් යනවා. ලිම්බ් එක ඉලවේට් කරන්න ඕනේ. ඇයි ඒක එහෙම වෙලා තියෙන්නේ? අපි හිතමු මොකද්ද? එයා වාඩි වෙලා කකුල් දෙක පල්ලෙහාට දාන් හිටියයි කියමුකෝ. එතකොට වෙන්නේ ග්‍රැවිටි මීඩියේටඩ් බ්ලඩ් ෆ්ලෝ එක නිසා තව කකුලට යන බ්ලඩ් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ආයිත් මොකද වෙන්නේ? වීනස් පූලින් එක තව වැඩි වෙනවා. මොකද අවුට්පුට් එකක් නැහැ නේ, ඉන්පුට් එකක් තිබ්බට. ඒක නිසා තව වීනස් පූලින් එකක් වෙනවා. එතකොට තව මේක වර්ස් වෙනවා. වීනස් හයිපර්ටෙන්ෂන් එක. එතකොට අපි කරන්න ඕනේ ලිම්බ් එක ඉලවේට් කරගන්න ඕනේ. හරිද? අනිත් එක තමයි එකක් ඒක. අනිත් එක ග්‍රැවිටි එකට අගේන්ස්ට් නේ වීනස් සිස්ටම් එක වැඩ කරන්නේ. ග්‍රැවිටි එකට අගේන්ස්ට් තමයි වීනස් ෆ්ලෝ එක තියෙන්නේ. ඒතකොට ග්‍රැවිටි එකට අහු වුණා කියන්නේ වීනස් ෆ්ලෝ එක තව අඩු වෙනවා. ඒක නිසා තව වීනස් සිස්ටම් එකේ බ්ලඩ් ඇකියුමුලේට් වෙනවා. එතකොට අපි එතනදී කරන්න ඕනේ ලිම්බ් එක ඉලවේට් කරලා තියාගන්න ඕනේ. ලිම්බ් එක ඉලවේට් කරායින් පස්සේ වෙන්නේ ග්‍රැවිටි එකට අහු වෙන නිසා මේ වීනස් සිස්ටම් එකේ තියෙන බ්ලඩ් ටික ග්‍රැවිටි මීඩියේටඩ් විදියට පල්ලෙහාට එන්න බලනවා. ඒ නිසා වීනස් පූලින් එක ටිකක් අඩු වෙනවා. කකුල උස්සන් හිටියම. ඒකට ඒ විදිහට කකුලේ ලිම්බ් එක ඉලවේට් කරලා තිබ්බොත් තමයි වීනස් ක්ලොඩිකේෂන් එකේදී ප්‍රෙෂර් මේ පේන් එක අඩු වෙන්නේ. හරි. ඒතර ඒ විදිහට තමයි වීනස් ක්ලොඩිකේෂන් එකයි ආර්ටීරියල් ඉස්කීමික් ක්ලොඩිකේෂන් එකයි ඉන්ටර්වෙනල් ක්ලොඩිකේෂන් එකයි වෙන් කරලා අඳුරගන්නේ. ඒ වගේම ඊට අමතරව වීනස් හයිපර්ටෙන්ෂන් පේෂන්ට් කෙනෙක්ගේ අපිට බලන්න පුළුවන් වීනස් හයිපර්ටෙන්ෂන් ෆීචර්ස් තියෙනවද කියලා. හරිද? ඒකද අපි කතා කරනවා 10 features of venous hypertension කියලා. ඒ features එයාගේ තියෙනවද කියලා බලන්න ඕනේ. මොනවද? varicose veins, telangiectasia, reticular veins, saphenous, malleolar flare, ඊට limb edema, eczema, ඊට pigmentations, lipodermatosclerosis, ඊට atrophy blanche, ඔන්න ඔය වගේ venous hypertension එකේ features, clinical features තියෙනවද patient එකලත් අපි බලන්න ඕනේ. හරි. ඔය ටික තමයි ඒ venous hypertension එක කොහොමද අපි ischemic intermittent claudication එකෙන් වෙන් කරලා අඳුරගන්නේ කියන්නේ. ඊගාට මොකද්ද මේ neurogenic claudication කියලා කියන්නේ? neurogenic claudication කියන්නේ මොකද්ද කිව්වොත් ඒක වෙන්නේ nerve එකක් නිසා. සරලයෙන් තේරෙනවා nerve එකක් නිසා තමයි neurogenic කියන්නේ ඒකයි. එතකොට අපි දන්න neurogenic limb pain එක මොකද්ද? අපි දන්නවා සයිටිකා ගැන. හරිද? ඇත්තටම මේ neurogenic claudication කියන්නේ සයිටිකා වගේම දෙයක් තමයි. හරිද? එතකොට ඒක වෙන්නේ nerve root එක nerve path එක තියෙනවානේ. ඔය nerve path එකේ limb එකට supply කරන nerve path එකේ ඕනම තැනකින් obstruction එකක් වුණොත් එහෙම nerve එක compress වුණොත් එහෙම damage එකක් වෙන විදියට ඒක නිසා අපිට neurogenic claudication එකක් එන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් common තැන තමයි අපේ spinal cord එක. හරිද? ස්පයිනල් කෝඩ් එකේ නර්ව් රූට් එක එළියට දෙන තැන තියෙන ස්පේස් එකක්. ওই ස්පේස් එක නැරෝ වෙන්න පුළුවන් ස්පයිනල් ඩීජෙනරේටිව් දේවල් නිසා. ඊට පස්සේ නර්ව් රූට් කම්ප්‍රෙෂන් එක වෙන්න පුළුවන් ස්ලීප් ඩිස්ක් නිසා, ඔස්ටියෝපොරෝසිස්, ආතරයිටිස්, රොමා කන්ඩිෂන් නිසා මේ ඔන්න කියන ස්පේස් එක නැරෝ වෙලා ඔතන මේ නර්ව් රූට් එක කම්ප්‍රෙස් වෙන්න පුළුවන්. ඒතර ඔය නර්ව් රූට් එක කම්ප්‍රෙස් වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒක නිසා තමයි ඔය පේන් එක යන්නේ. ඒකට මේ පේන් එක ඔරිජිනේට් වෙන්නේ දැන් ස්පයිනල් කෝඩ් එක කම්ප්‍රෙස් වුණා නම් එහෙම ඔරිජිනේට් වෙන්නේ එතනින්. එතකොට එයා පේන් එක ගැන කියන්නේ රේඩියේටින් ටයිප් පේන් එකක්. කොන්දේ ලෝවර් ලම්බ ඒරියා එකේ පටන් අරගෙන රේඩියේට් වෙනවා ලිම්බ් එකට. උඩ ඉඳන් පල්ලෙහාට රේඩියේට් වෙනවා මේ ඉලෙක්ට්‍රික් ෂොක් ටයිප් පේන් එකක් තමයි එන්නේ. හරිද? හරියටම කියනවා සයිටිකා. හරිද? ඉලෙක්ට්‍රික් ෂොක් ටයිප් පේන් එකක් එන්නේ. එතකොට එතනදී අපි දකින exacerbating factors and මේ relieving factors තමයි patient ගේ position එක. patient ගේ position එක බලපානවා pain එක precipitate වෙන්නත් relieve වෙන්නත්. උදාහරණයක් ඉදිරියට ගත්තොත් back arcing. ඒ කියන්නේ පිටිපස්සට patient arc එකක් හැදෙනා වගේ කොන්දන පිටිපස්සට කරගෙන හිටියොත් එහෙම වෙන්නේ අර nerve root එළියට එන තැන් වල දෙන space එක narrow වෙනවා. narrow වුණායින් පස්සේ ඒක compress වුණාම ඔය කියන electrical shock type pain එක radiate වෙනවා කකුල දිගේ. හරිද?
එතකොට රිලීව් වෙන්නේ බෙන්ඩ් ෆෝවර්ඩ්. බෙන්ඩ් ෆෝවර්ඩ් වෙනකොට රිලීව් වෙනවා. සිට් ඇන්ඩ් බෙන්ඩ් ෆෝවර්ඩ්. බෙන්ඩ් ෆෝවර්ඩ් ඉස්සරහට බර වෙද්දි වෙන්නේ අයි අර නර්ව් රූට් එක එන තියෙන ස්පේස් එකේ ස්පේස් එක ලොකු වෙනවා. එතකොට නර්ව් රූට් කම්ප්‍රෙෂන් එක අඩු වෙනවා. ඒක නිසා පේන් එක රිලීව් වෙනවා. මේකෙත් පේන් එක මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් more than 30 minutes වගේ long time එකක් තියෙනවා. අරගේ වගේ ඉක්මනට ඉවර වෙන්නේ නැහැ. හරිද? රේඩියේටින් ටයිප් තියෙන තැන ඉලෙක්ට්‍රිකල් ෂොක් ටයිප් එක ඔන්න ඒ වගේ කන්ඩිෂන් නිසා අපිට නියුරෝජෙනික් ක්ලෝඩිකේෂන් එකත් වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඒතර නියුරෝජෙනික් ක්ලෝඩිකේෂන් පේෂන්ට් කෙනෙක්ට අපිට සයිටිකා වලට කරන ලෙග් ස්ට්‍රේට් ලෙග් රේස් ටෙස්ට් එක කරලා බලන්නත් පුළුවන්. ඊගාවට දැන් මේක නර්ව් ඩැමේජ් වෙන නිසා නෙවෙයි නර්ව් රූට් කම්ප්‍රෙෂන් යන්නේ. ඒතර නර්ව් රූට් වල සෙන්සරි තියෙනවා, මෝටර් තියෙනවා, දෙකම තියෙනවානේ. එතකොට අපි බලන්න ඕනේ මොනවටද මේක ඩැමේජ් වෙලා තියෙන්නේ. ඕකෙන් අපිට මේ සෙන්සරි රූට් වලට ඩැමේජ් වෙලා තියෙන්නත් පුළුවන්. එතකොට සෙන්සරි රූට් වලට ඩැමේජ් වෙලා තිබ්බොත් එහෙම කකුලේ මොකද වෙන්නේ? ලිම්බ් එකේ සෙන්සරි ඉම්පයර්මන්ට් එකක් එනවා. ඒ වගේම පින් ඇන්ඩ් නීඩල් සෙන්සේෂන් එකක් කකුලේ එන්න පුළුවන්. ඒව ගැනත් අපි පේෂන්ට් කෙන් අහන්න ඕනේ. ඊගාවට ඔය නර්ව් රූට් ඩැමේජ් එක නිසා අපිට මොකද වෙන්න පුළුවන්? මේ අපේ ඩැමේජ් වෙන්න පුළුවන් මෝටර් නර්ව් වලටත් ඩැමේජ් වෙන්න පුළුවන්. so මෝටර් නර්ව් වලට ඩැමේජ් වුණොත් එහෙම අපේ ලිම්බ් එකේ තියෙන මසල්ස් වලට බ්ලඩ් සප්ලයි එක ඉනර්වේෂන් එක නැති වුණොත් එහෙම ලිම්බ් වීක්නස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මොනවාද? අපේ ස්පයිනල් කෝඩ් එකේ ඔබ්ස්ට්‍රක්ෂන් එකත් එක්ක බවල් වලට බ්ලඩ් සප්ලයි එක අඩු වුණොත් එහෙම ඉන්ටෙස්ටිනල් මොටිලිටි ඉම්පයර්මන්ට් වෙන්න පුළුවන්. ඊගාවට මොනවාද? බ්ලඩ් ෆන්ක්ෂන් වල අවුලක් ගියොත් එහෙම ඩෙට්‍රෝස් මසල් කන්ට්‍රැක්ෂන් එක අඩු වෙලා යුරිනරි රිටෙන්ෂන් බ්ලඩ් අවුට්ෆ්ලෝ ඔබ්ස්ට්‍රක්ෂන් වගේ දේවල් වෙන්න පුළුවන්. ඒතකොට මේ වගේ කන්ඩිෂන් ගැනත් අපි කන්සර්න් කරන්න ඕනේ නියුරෝජෙනික් ක්ලෝඩිකේෂන් පේෂන්ට් කෙනෙක් ආවොත් එහෙම. ඒතකොට ওই විදිහට තමයි අපි ක්ලෝඩිකේෂන් එක වෙන් කරලා අඳුරගන්නේ. එතකොට දැන් මෙහෙම ක්‍රොනික් ලිම්බ් ත්‍රෙටනින් පේෂන්ට් කෙනෙක් ආවොත් එහෙම මොනවද අපි අහන්න ඕන ප්‍රශ්න? අපි හිස්ටරි එකේදී සරලව කිව්වොත් එහෙම අපි කතා කරලා හිස්ටරි එකකදී තියෙන කම්පෝනන්ට් අයලා ඩෙමෝග්‍රැෆිකල් ඩීටේල්ස් ඊට පස්සේ හිස්ටරි ඔෆ් ප්‍රසන්ටිං කම්ප්ලේන් එක ප්‍රසන්ටිං කම්ප්ලේන් එක ඊකට හිස්ටරි ඔෆ් ප්‍රසන්ටිං කම්ප්ලේන් එක මේකේ වැදගත්ම කැලේ හිස්ටරි ඔෆ් ප්‍රසන්ටිං කම්ප්ලේන් එක. ඒකේ අපි මොනවද සිම්ප්ටම්ස් ඉවැලුවේට් කරනවා, සිම්ප්ටම්ස් ඇනලයිස් කරනවා. ඒ දෙක එකට ගන්න. ඊට පස්සේ ඊට අමතරව ඊටියොලොජිස් බලනවා, කොම්ප්ලිකේෂන්ස් බලනවා, DDs එක්ස්ක්ලූඩ් කරනවා. එතකොට DDs කියන්නේ අර ටික තමයි නියුරෝජෙනික්ද වීනස්ද ඒ ටික. ඊට පස්සේ ඒ ටික වෙනස් කරගන්න ඕන ප්‍රශ්න ගැන අපි කතා කරා. කොම්ප්ලිකේෂන්ස් ගැන අහන්න ඕනේ. තුවාල ඊට පස්සේ රෙස්ට් පේන් එක එන්න පේන් එක වැඩි වෙනවද? ඊට පස්සේ අනිත් එක තමයි ක්‍රොනික් ලිම්බ් ඉස්කීමියා පේෂන්ට් කෙනෙක්ට එන්න පුළුවන් ප්‍රධානම කොම්ප්ලිකේෂන් තමයි මයෝකාඩියල් ඉන්ෆාර්ක්ෂන් and stroke කියන එක. ඒතකොට ඒව ගැනත් අහනවා. එයාට ප්‍රීවියස් එපිසෝඩ් of chest pain තියනවද? exosenal dyspnea, tightening type chest pain එහෙම ඇවිල්ලා තියනවද? ඊට පස්සේ transient ischemic attack හරි stroke හරි previous episodes තියනවද? limb weakness වගේ තියනවද? ඒව ගැන අහන්න ඕනේ. මොකද හේතුව ඒවා ඒ කියන්නේ stroke and ischemic heart disease කියන්නේ chronic limb threatening ischemic patient ලගේ තියෙන ප්‍රධානම complication එක. හරි. ඒක නිසා ඒව ගැන අහන්න. ඔයගෙන් complication ගැන අහන්න. ඊට පස්සේ etiologies ගැන අහනවා. අපි etiologies ගැන කතා කරා. risk factors තමයි atherosclerosis, formation, thromboembolism, trauma, ඊට පස්සේ vasculitis, ඊට පස්සේ diabetic mellitus, hypertension, ඒ වගේ දේවල්, smoking, ඒ වගේ දේවල්. ඒතකොට ඒව ගැන අහන්න. smoking කරනවද කියලා අහන්න ඕනේ. හරිද? ස්මෝක් කරනවද කියලා අහන්න ඕනේ. ඊට පස්සේ ඒව ගැන අහනවා. hypertension history එක, diabetic mellitus වලට treat කරනවද, drug history අරම ඒ ටික ගැන අහන්න ඕනේ. තාම මොනවද අපි කිව්වේ? etiologies, complications, DDs exercise කරනවා, symptom analysis. symptom analysis එකේදී pain එක ගැන තමයි අපි analyze කරන්නේ. හරි. ඒ ටික තමයි history එකේදී mainlyම අහන්න ඕන ටික අපි තියෙන්නේ. එතකොට මේකෙදී අපි diabetic mellitus ගැන දැන් අපි කතා කරන්නේ. එතකොට diabetic mellitus කියන එක මේකට risk factor එකක්ද protective factor එකක්ද? ඒකේ මෙහෙම විවාදයක් තියෙනවා. ඒක සමහරක් කට්ටිය ඒ කියන්නේ හැම තැනකම වගේ තියෙන්නේ මේක risk factor එකක් කියලා. හරිද? risk factor එකක් කියලා කියනවා. මේක මම ඉගෙන ගත්ත මේ බෝඩ් එකේ රෙජිස්ට්‍රාර් කිව්ව දෙයක් තියෙනවා. ඒක මම කියන්නම්. හැබැයි මම දැන් බලපු හැම පොතකම වගේ තියෙන්නේ මේක risk factor එකක් කියලා diabetic mellitus. හරි. මොකද හේතුව diabetic mellitus risk factor එකක් වෙන්නේ එකක් තමයි diabetic mellitus නිසා අපේ මේ එකක් තමයි arterial sclerosis එකක් වෙන්න පුළුවන්. හරිද? arterial sclerosis එක නිසා මොකද වෙන්නේ? arteries වල wall එක thick වෙනවා. හරිද? ඒක එකක්.
අනිත් එක තමයි ඩයබටික් මෙලයිටස් කියන්නේ ඇතරොස්ක්ලෙරොසිස් ෆෝමේෂන් එකට ප්‍රධානම රිස්ක් ෆැක්ටර් එකක්. හරිද? එතකොට ඔන්න ඔය කියන කන්ඩිෂන් එකකින් ඩයබටික් මෙලයිටස් කියන එක නිසා ඇතරොස්ක්ලෙරොසිස් මේ ෆෝමේෂන් එකක් වෙන්න පුළුවන්. ඒකෙන් ආටරිස් ඔක්ලූඩ් වෙන්න පුළුවන්. හරි? ඒක මේ ඔබ්වියස් කේස් එකක්. එතකොට ඒකෙදි මෙහෙම කතාවක් කියනවා. ඩයබටික් ෆුඩ් පේෂන්ට් කෙනෙක්ට මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. මොකද්ද? ඩයබටික් ෆුඩ් නිකන් ඩයබටික් නියුරෝපති තත්ත්වයට ආවොත් එimhe. ඒ කියන්නේ නියුරෝන වලට දැන් ඉෆෙක්ට් ලා තියෙනවා. අපි දන්න ඩයබටික් වල තියෙනවා මැක්‍රෝවැස්කියුලර් කොම්ප්ලිකේෂන් and මයික්‍රෝවැස්කියුලර් කොම්ප්ලිකේෂන්. ඒකේ මයික්‍රෝවැස්කියුලර් කොම්ප්ලිකේෂන්ස් වල තියෙනවා නියුරෝපති, රෙටිනෝපති and නෙෆ්‍රෝපති. හරිද? නියුරෝපති, රෙටිනෝපති and නෙෆ්‍රෝපති. ඕකේ නියුරෝපති කියලා කියන්නේ අපේ සියුම් ස්නායු වලට නර්ව් වලට බ්ලඩ් සප්ලයි එක අඩු වීම නිසා නර්ව් මොකද වෙන්නේ? නර්ව් වල ෆන්ක්ෂන් එක හරියට වෙන්නේ නැහැ. ඒතකොට මේ නියුරෝපති එක සෙන්සරි වෙන්න පුළුවන්, මෝටර් වෙන්න පුළුවන්, ඔටෝනොමික් වෙන්න පුළුවන්. හරිද? ඔය තුනම වෙන්න පුළුවන්. හරිද? උදාහරණයක් විදිහට ඩයබටික් නියුරෝපති පේෂන්ට් කෙනෙක්ට බ්ලඩර් එකේ ෆන්ක්ෂන් එක අඩු වෙනවා. බ්ලඩර් කන්ට්‍රැක්ෂන් එක අඩු වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? කියන්නේ මෝටරනේ. බ්ලඩර් කන්ට්‍රැක්ෂන් එක අඩු වෙන නිසා යුරිනරි රිටෙන්ෂන් එන්න පුළුවන්. ඊට පස්සේ ඉන්ටෙස්ටයිනල් මොටිලිටි එක අඩු වෙලා කොන්ස්ටිපේෂන් වගේ එන්න පුළුවන්. හරි? ඊට පස්සේ සෙන්සරි පැත්ත ගත්තොත් එහෙම අපි දන්නවා කකුලේ සෙන්සේෂන් එක නැති වෙලා ගිහිල්ලා ඒගොල්ලෝ දන්නේම නැතුව ට්‍රෝමා වෙනවා, මයික්‍රෝ ට්‍රෝමා වෙනවා, මයිනර් ට්‍රෝමා වෙනවා. ඒක නිසා ඒගොල්ලොන්ගේ මොනවද මේ කකුල් වල තුවාල හැදිලා තුවාල දරුණු තත්ත්වයට යන අවස්ථා තියෙනවා. නේද? ඊට පස්සේ ඔටෝනොමික් නියුරෝපතිත් එන්න පුළුවන්. ඔටෝනොමික් නියුරෝපතිය ආවෙන් පස්සේ මෙහෙම දෙයක් වෙනවලු. ඒක තමයි ආටරි වලට ඔටෝනොමික් ඉනෝවේෂන් එකක් නැතිනේ. ආටරි වලට ඔටෝනොමික් ඉනෝවේෂන් එකක් තියෙනවා. අපි දන්නවා මොකද්ද සිම්පතටික් ඇක්ටිවේෂන් එකේදී ආටරිස් වලට මොකක්ද වෙන්නේ? සිම්පතටික් ඇක්ටිවේෂන් එකේදී ආටරි වේසෝ කන්ස්ට්‍රික්ෂන් එකක් එනවා. අපේ ආටරිස් වලට සිම්පතටික් ඉනෝවේෂන් එකක් තියෙනවා. ඒ සිම්පතටික් ඉනෝවේෂන් එකෙන් කරන්නේ අපි වේසෝ කන්ස්ට්‍රික්ෂන් එකක් කරනවා. කරලා මොකද්ද කරන්නේ? පෙරිෆරල් සර්කියුලේෂන් එකේ යන බ්ලඩ් ටෝටල් පෙරිෆරල් රෙසිස්ටන්ස් එක වැඩි කරනවා. වැඩි කරලා වයිටල් ඕගන්ස් වලට බ්ලඩ් සප්ලයි එක වැඩි කරන්න තමයි මේක සිම්පතටික් ඇක්ටිවේෂන් එකේදී මේක පාවිච්චි කරන්නේ. එතකොට මේ ඔටෝනොමික් නියුරෝපති එකේදී වෙන්නේ මොකද්ද? අපේ ආටරීස් වලට තියෙන ඔටෝනොමික් නියුරෝන්ස් වල ඒක නැත්තම් සිම්පතටික් ඉනෝවේෂන් එක බ්ලොක් වුණාම අර අපේ ආටරීස් වල මේ ටෝන් එක අඩු වෙනවා. ආටරි එකේ ටෝන් එක කියලා කියන්නේ අපේ ආටරි එකේ යම්කිසි ටෝන් එකක් තියෙනවා. ඒ කියන්නේ ආ කන්ට්‍රැක්ෂන් එකක් යම්කිසි මේන්ටේන් කරනවා. ඒක නිසා තමයි ඒක ඕනට වැඩිය ඩයලේට් වෙන්නේ නැත්තේ. එතකොට මේ ටෝන් එක නැති වුණාන් පස්සේ වෙන්නේ ආටරි එක නිකම්ම ඩයලේට් වෙනවා. හොඳේ. ආටරි එක හොඳට ඩයලේට් වෙනවා. ආටරි වෝල් එක ආටරි එක ඩයලේට් වෙනවා. එතකොට ආටරි එක ඩයලේට් වුණාම පස්සේ රිබවුන්ඩ් පල්ස් වෙනවා. ඒ කියන්නේ හොඳට බ්ලඩ් සප්ලයි එක එතනින් එහාට මේන්ටේන් වෙනවා. හරි. ඒක නිසා ඩයබටික් පේෂන්ට්ලට එහෙම කතන්දරයක් වෙනවා කියලා කිව්වා. ඒක නිසා ඒක ප්‍රොටෙක්ටිව් ෆැක්ටර් එකක් විදිහටත් බලපාන්න පුළුවන් කියන එක ගැන කතාවක් තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් බලන්න. හැබැයි හැම පොතකම වගේ තියෙන ඩයබටික් මෙලයිටස් කියන්නේ ක්‍රොනික් ලින්ක් ත්‍රෙටනින් ඉස්කීමියා එකට රිස්ක් ෆැක්ටර් එකක් කියලා. අරම කතන්දරයකුත් තියෙනවා. ඒක ගැන බලන්න. රිබවුන්ඩ් පල්සස් ඇවිල්ලා අපි يعني වෙන්න කියන්නේ ඒක නිකන් අර පැරඩොක්සිකලි බ්ලඩ් ෆ්ලෝ එක වැඩි කරනවා වගේ දෙයක් වෙනවා ඩයබටික් මෙලයිටස් වලදී අර ඔටෝනොමික් නියුරෝපති එකත් එක්ක ආටරීස් වලට තියෙන ඔටෝනොමික් ඉනෝවේෂන් එක ලොස් වෙලා ආටරි වෝල් එකේ ටෝන් එක අඩු වෙන නිසා තමයි ඒක වෙන්නේ. ආටරිස් ඩයලේට් වෙලා උඩට බ්ලඩ් සප්ලයි එක යවන එක. හරි. ඒක තමයි තියෙන්නේ. හරි. අපි දැන් කතා කරානේ මේ ඉන්ඩිපෙන්ඩන්ට් කොඩිකේෂන් එක ගැන. අපි දැන් කතා කරමු පොඩ්ඩක් රෙස්ට් පේන් එක ගැන. එතකොට රෙස්ට් පේන් එක කියන්නේ ස්ටේජ් එකේ 4 රදර්ෆර්ඩ් ස්ටේජින් වලින් 4 වෙනි එක. එතකොට ඒකෙදි අපි රෙස්ට් පේන් එක ගැන විස්තර කරොත් එහෙම රෙස්ට් පේන් එකේදී සිවියර් පේන් එකක් එන්නේ. ඒක lasting more than 2 weeks. ගොඩක් වලට කකුලේ තමයි ඉන්නේ. ෆුට් එකේ තමයි ඩෙවලොප් වෙන්නේ. රැට බර්ස්ට් වෙනවා වැඩි. රැට තමයි ගොඩක් වෙලාවට එන්නේ. ඒ වගේම කකුල ඇඳෙන් පල්ලෙහාට දාලා ඉදී පේන් එක රිලීව් වෙනවා. ඒ වගේම සිම්පල් ඇනර්ජිසික්ස් වලට රෙස්පොන්ස් කරන්නේ නැහැ. ඕවා තමයි රෙස්ට් පේන් එකේ තියෙන ෆීචර්ස් ටික. මොනවද? සිවියර් පේන් එකක්, lasting more than 2 weeks, develop in foot, increase in night, relieve with leg keeping down. ඒ කියන්නේ කකුල පල්ලෙහාට දාලා තිබ්බෙන් පස්සේ පේන් එක රිලීව් වෙනවා. සිම්පල් ඇනර්ජිසික්ස් වලට රෙස්පොන්ඩ් කරන්නේ නැහැ. ඊට පස්සේ අපි අල්ස් එක ගැන කතා කරොත් එහෙම අල්ස් එක එන්න පුළුවන් තැන් තියෙනවා. ප්‍රධාන වශයෙන් ටෝස් වල ඊට පස්සේ ඩෝසම් of the foot, shin එකේ
ඊට පස්සේ around the malleolus ඔන්න ඔය කියන තැන් වල තමයි ප්‍රධාන වශයෙන් අල්සර් එන්න පුළුවන්. ටෝ එකේ එන්න පුළුවන්, dorsum of the foot එන්න පුළුවන්, shin එක උඩ එන්න පුළුවන්, malleoli එක වටේ එන්න පුළුවන්. හරි. ඒක නිසා තමයි ගොඩක් වෙලාවට අල්සර්ස් එන්න පුළුවන් තැන් තියෙන්නේ ඒ වගේ තැන් වල. ඊට පස්සේ මොකක්ද කියන්නේ තව දැන් මේ අල්ස් එකත් එක්ක මේක ඉස්කීමික් අල්ස් එකක් කියලා ඩයග්නෝස් කරන්න පුළුවන් තව ෆීචර්ස් ටිකක් තියෙනවා. ඒ තමයි මේ ඉස්කීමික් අල්සර්ස් නම් ගොඩක් වෙලාවට hair follicle necrosis එකක් වෙනවා අපේ කකුලේ ඉස්කීමියා එකත් එක්ක. ඒක නිසා hair loss එකක් තියෙනවා. ඒ වගේම pulses reduce වෙනවා. මේ එක්සැමිනේෂන් එකේදී බලන්න ඕනේ අපි අනිවාර්යයෙන්ම distal pulses reduce වෙනවා. ඒක impalpable popliteal femoral dorsalis pedis pulses වෙනවා. pulse volume එක reduce වෙනවා. ඒ වගේම pulse pressure distal arteries වල pulse pressure එක අඩු වෙනවා. ඒ වගේම ankle brachial pressure index එක අඩු වෙනවා. සාමාන්‍යයෙන් ankle brachial pressure index එක 0.4ත් 0.9ත් 1.3ත් අතර ප්‍රමාණය තමයි normal කියන්නේ. ඒක 0.9ට වඩා පල්ලෙහාට යනවා කියලා කියන්නේ ඒක some sort of blood flow එකේ reduce වීමක් තියෙනවා යම් කිසි ප්‍රමාණයක. ඒක 0.4 හෝ 0.4ට වඩා අඩු කියන්නේ critical limb ischemic condition එකට යනවා කියලා තමයි අපි සලකන්නේ. ඊට පස්සේ gangrene එකක් ගත්තායින් පස්සේ gangrene එක කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. gangrene ගොඩාක් වෙලාවට එන්නේ digits end arteries නිසා toes වල තමයි වැඩි හරියක් එන්නේ. ඒකෙදි skin එක red or black වෙනවා, numbness වෙනවා skin එක, swelling එකක් එනවා. ඊට පස්සේ severe pain එකක් එනවා, severe tenderness එකක් එනවා, skin එක break down වෙන්න පුළුවන්. ඒකත් එක්ක infection වෙලා eye gas gangrene වගේ එන්න පුළුවන්. ඒ වගේම සීතල ගතියක් එනවා. හරිද? ඒ කියන්නේ ඒකට හේතුව මේ perfusion එක නිසා සීතල ගතියක් එනවා කකුලේ. ඕවා තමයි gangrene එකේ තියෙන features. හරි. එතකොට ඔය ටික තමයි අපි කතා කරපු chronic limb threatening ischemia වල එන features එක තියෙන ඒවයි තියෙන feature කියන්නේ ඒකේ clinical presentation එකත් එක්ක ඒවයි තියෙන features. හරි. ඊට පස්සේ මේ chronic limb threatening ischemia වලට etiologies ගත්තාම පස්සේ අපි කිව්වා common etiologies තමයි atherosclerosis, thromboembolism වගේ ඒවා. ඒතර atherosclerosis ගත්තාම පස්සේ atherosclerosis වලට risk factors තමයි hypertension, diabetic mellitus, dyslipidemia වගේ condition. ඊට අමතරව දැන් etiologies වලදී තව Buerger's disease වගේ inflammatory condition උත් මේකට බලපානවා. ඒතර Buerger's disease කියලා කියන්නේ ඒක ඇවිල්ලා ගොඩාක්ම common වෙන්නේ significant වෙන්නේ young smokers ලගේ. young heavy smokers ලාට තමයි ගොඩක් වෙලාවට ඒක එන්නේ. ඒකට කියන නම තමයි thromboangiitis obliterans. thromboangiitis obliterans. මේ thromboangiitis obliterans කියලා කියන්නේ thrombo කියන්නේ thrombus formation එකක් වෙනවා. angiitis angi කියන්නේ සාමාන්‍ය අපි arteries නේ. ඒතර arteries ඇතුලේ thrombo formation එකක් වෙනවා. ඒත් එක්කම inflammation එකක් itis වෙනවානේ. thromboangiitis with inflammation. obliterans කියන obstruction. එතකොට arteries ඇතුලේ thrombus formation එකක් එක්ක inflammatory condition එකක් ගිහිල්ලා ඒක නිසා arterial obstruction එකක් වෙන condition එක තමයි Buerger's disease. එහෙම නැත්නම් thromboangiitis obliterans කියලා කියන්නේ. ඒතකොට එතනදිත් වෙන වැඩේ අරකමයි. ගොඩක් වෙලාවට tobacco expose එක නිසා ඒ tobacco එකේ තියෙන constitution වලට අපේ immune condition එකෙන් හදනවා antibodies. ඒක නිසා auto immune condition එකක් වෙනවා. ඒකට තමයි Buerger's disease කියලා කියන්නේ. ඒකෙදී අපේගේ හදන abnormal antibodies immune system එකෙන් හදන abnormal antibodies අපේ vascular endothelium එකේ තියෙන antigens වලට attack කරනවා. හරි? ඒතකොට මේ attack කරාන් පස්සේ මොකද වෙන්නේ? arteries වල chronic ongoing inflammation එකක් එනවා. chronic inflammation එකක් එනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? inflammation එක නිසා අපේ vascular endothelium එකට damage වෙනවා. ඒ endothelium එක damage වුණායින් පස්සේ subendothelial factors තියෙනවානේ. subendothelial කියන්නේ endothelium එක ඇතුලේ තියෙනවා subendothelial factors. elastin මොකද? මේ internal elastic fibers external elastic fibers කියලා දෙනවානේ. internal elastic fibers තියෙන subendothelial region එකේ. ඒ subendothelial region එකේ තියෙන factors expose වෙනවා circulation එකට. ඒකට ඒවා circulation එකට expose වෙච්ච ගමන් මොකද වෙන්නේ? thrombus formation එකක් වෙනවා. එතකොට thrombus formation එකක් වුණායින් පස්සේ දැන් inflammation එකක් වෙනවා, thrombus formation එකක් වෙනවා. ඒක නිසා මේකේ thrombus එක ඇතුලේ neutrophil glial cells එහෙම accumulate වෙච්ච thrombus formation එකක් තමයි සිද්ධ වෙන්නේ. හරිද? එතකොට මොකද වෙන්නේ? thrombus formation එකත් එක්ක
මේ ත්‍රොම්බස් එකෙන් ආටරි එක ඔබ්ස්ට්‍රක්ට් වෙනවා. ඔබ්ස්ට්‍රක්ට් වුණාන් පස්සේ ආයි අර වගේම ක්ලෝඩිකේෂන්, රේනෝඩ් ෆිනෝමිනන්ස්, රෙස්ට් පේන්, අල්සර්ස්, ගැන්ග්‍රීන් එන්න පුළුවන්. ඒතකොට මේ රේනෝඩ් ෆිනෝමිනන් කියලා කියන්නේ මොකද්ද? රේනෝඩ් ෆිනෝමිනන් ගොඩක් වෙලාවට ආටරයිටිස් එක්ක ප්‍රසන්ට් වෙන සිම්ටම් එකක්, ක්ලිනිකල් ප්‍රසන්ටේෂන් එකක්. ඒකෙදි වෙන්නේ අපේ වෙසල් අතේ එහෙම ගත්තයින් පස්සේ අත ගමුකෝ. ඒතර අතේ ආටරිස් වල ඔබ්ස්ට්‍රක්ෂන් එක තියෙනකොට මේ අතට බ්ලඩ් ෆ්ලෝ එක අඩුයි. ඒතකොට සීතල වතුරකට වගේ දැම්මන් පස්සේ සීතලට එක්ස්පෝස් වුණාන් පස්සේ අත නිල් පාට වෙලා යනවා. ඒක තමයි රේනෝඩ් ෆිනෝමිනන් කියලා කියන්නේ. ඒතකොට ඒක එන්න පුළුවන් මේ බර්ජර්ස් ඩිසීස් වල. ඊට අමතරව මේක සිස්ටමැටික් කන්ඩිෂන් එකක්. මේකේ කකුලේ විතරක් වෙන වැඩක් නෙමෙයි. ඒක නිසා බ්‍රේන් එක, ලංග්ස්, ඊට පස්සේ කිඩ්නි, හાર્ට්, මෙසෙන්ටරි, ජෙනිටල් යුරිනරි ට්‍රැක්ට් හැම එකම මේකේ ඉන්වෝල්ව් වෙනවා. බ්‍රේන් එක ඉන්වෝල්ව් වුණොත් එහෙම ස්ට්‍රෝක්, ට්‍රාන්සියන්ට් ඉස්කීමික් ඇටැක් වගේ එන්න පුළුවන්. ලංග් එකේ ස්පෝක්ස් මේ ලංගට බලපෑවොත් එහෙම මේකෙන් BQ mismatch, lung collapse, acute respiratory distress syndrome වගේ එන්න පුළුවන්. කිඩ්නි එකට බලපෑවොත් renal infarction ඒ වගේ කන්ඩිෂන් එන්න පුළුවන්. ඊට පස්සේ heart එකට බලපෑවොත් myocardial infarction, unstable angina වගේ එන්න පුළුවන්. mesenteries වලට බලපෑවොත් mesenteric infarction, mesenteric angina එන්න පුළුවන්. genital urinary tract එකට බලපෑවොත් එහෙම impotence වගේ කන්ඩිෂන් එන්න පුළුවන්. ඒ තමයි බර්ජර්ස් ඩිසීස් වල තියෙන පැතොෆිසියොලොජි එක. හරි, ඊට පස්සේ අපි කතා කරමු මේ chronic limb threatening ischemic patient කෙනෙක්ව කොහොමද අපි manage කරන්න කියන එක. හරි, manage කරන්නේ management එක ගැන කතා කරද්දී අපි ඉස්සෙල්ලම අර මුලේ ඉඳන් යමු. intermittent claudication patient කෙනෙක්ව කොහොමද manage කරන්නේ, ඊට පස්සේ rest pain එක කොහොමද, ඊට පස්සේ ulcer patient කෙනෙක් කොහොමද, ඊට පස්සේ gangrene patient කෙනෙක් කොහොමද කියලා අපි කතා කරමු. මුලින්ම intermittent claudication patient කෙනෙක් ආවොත් එහෙම එයා ස්ටේබල් patient කෙනෙක්, unstable stage එකට ගිහලා නැහැ. ඒතකොට patient අපි ඉස්සෙල්ලම stable ද unstable ද කියලා බලා ගන්න ඕනේ. patient stable කියලා කියන්නේ patient එක තියෙන mild or to moderate intermittent claudication එක. patient unstable කියලා කියන්නේ worsening intermittent claudication, rest pain, continuous rest pain, දෙවෙනි තුන්වෙනි එක non healing මේ ischemic ulcers, chronic non healing ischemic ulcers, gangrene. ඔය හතර තියෙනවා නම් patient unstable. එතකොට patient stable නම් intermittent claudication නම් තියෙන්නේ මොනවද අපි බලන්න ඕන problem, මොනවද අපි treat කරන්න ඕනේ මෙයාගේ. හරිද? පළවෙනි එක මෙයාගේ intermittent claudication කියන්නේ ඇවිදිද්දිනේ. එහෙනම් patient ඉන්න ඕනේ කොහොමද? rest එකේ. patient rest එකේ තියන්න ඕනේ. patient නිදාගද්දි එක වැඩිපුර ඕනේ මොකටද? ඒක ඕනේ rest pain එකට. හරිද? මෙතනට ඒක එච්චර බලපන්නේ. කොහොම හරි patient රෙස්ට් එකේ තියන්න ඕනේ. patient කකුල් දෙක පල්ලෙහාට දාලා තියන්න ඕනේ gravity එකට අහු වෙන විදියට. ඊට පස්සේ risk factor modification එකක් කරන්න ඕනේ. ඒතකොට මොනවාද මේ patient ට දෙන risk factors? risk factors ඇවිල්ලා smoking, ඊට පස්සේ high blood pressure එක, ඊට පස්සේ blood glucose level එක, يعني diabetic mellitus, ඊට පස්සේ hyperlipidemia, ඔය වගේ condition තමයි risk factors වෙන්නේ chronic limb threatening ischemic patient කෙනෙක්ට. එතකොට ඒවා ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. එතකොට අපි දැන් intermittent claudication කියලා යන patient කෙනෙක් නම් එයාට මේ pressure තියනවාද, ඊට පස්සේ diabetic mellitus තියනවාද, dyslipidemia තියනවාද, ඊට පස්සේ මේ ඒ ටික බලන්න ඕනේ. එතකොට patient smoke smoking නතර කරන්න ඕනේ. ඊට පස්සේ blood pressure control කරන්න ඕනේ. blood pressure තියනවා නම් patient blood pressure control කරන lifestyle modification, salt අඩු කරන්න ඕනේ, ලුණු අඩු මේ තෙල් අඩු කරන්න ඕනේ. ඊට පස්සේ බෙහෙත් දෙන්න ඕනේ. ඊගාවට ඒක වෙන්නේ antihypertensive treat කරන්න ඕනේ. ඊට පස්සේ diabetic patient කෙනෙක් නම් caffeine intake එක අඩු කරන්න ඕනේ. ඊට පස්සේ යාට metformin වගේ pharmacological management එකට යන්න ඕනේ. hyperlipidemic patient කෙනෙක් නම් එයාට fat diet එක අඩු කරන්න කියන්න ඕනේ. ඊට පස්සේ යාට statins වගේ කරේ treatment එකකට යන්න ඕනේ. ඊට පස්සේ patient thromboembolic disease එකක් වෙන risk එකක් තියෙනවා නම් උදාහරණයක් විදිහට atrial fibrillation වගේ patient warfarin වගේ treatment එකක් ගිල්ලා මේ antiarrhythmic වලින් treat කරලා patient clot formation එක, mural thrombi formation එක නතර කරන්න. මොකද mural thrombi formation එක කියලා කියන්නේ කෙලින්ම acute limb threatening ischemic, acute මේ ischemic limb එකක් එන්නම් බලපාන්න හේතුවක්. ඒක නිසා ඒවට treat කරන්න ඕනේ. ඊගාවට අපි කිව්වා මේ chronic limb threatening ischemic patient කෙනෙක්ට complication එකක් විදිහට myocardial infarction, stroke එන්න severe risk එකක් තියෙනවා. complication එකක් එන්න
ඒක නිසා අපි patient antiplatelet treatment එකක් ගන්න ඕනේ. aspirin වලින් treat කරන්න ඕනේ patient. ඒ වගේ clot formation මේ මොනවාද MI සහ stroke ගැන risk එක අඩු කරන්න. ඒ ටික තමයි mainlyම තියෙන්නේ මේ patient ගේ මොකද්ද මේ intermittent claudication patient කෙනෙක්ට treat කරන්න තියෙන විදිය. ඊට පස්සේ rest pain ischemic rest pain එකක් ආවොත් එම ischemic rest pain කියන්නේ මෙයාගේ ඇවිදිද්දී එන pain එක නෙමෙයි rest එකේදීනේ pain එක එන්නේ. ඒක නිසා අපිට pain relieve කරන්න වෙනවා ඉස්සෙල්ලාම. ඊට පස්සේ pain relieve කරලා patient එක නිදාගද්දි මොකද රැට තමයි මේක worse වෙන්නේ. ඒ නිදාගද්දි patient incline position එකේ නිදා ගන්න කියනවා. ඒ කියන්නේ patient ගේ ඇඳ පොඩ්ඩක් ඇල කරලා කකුල් දෙක පල්ලෙහාට යන විදිහට හදන්න ඕනේ. ඊගාවට underlying pathologies තියනවාද කියලා අපි බලලා ඒව correct කරන්න ඕනේ. මොනවද මේ underlying pathologies? blood flow එක අඩු වෙන්න පුළුවන් අවස්ථානේ heart failure, anemia වගේ අවස්ථා. ඒකට ඒක anemia correct කරන්න ඕනේ, heart failure correct කරන්න ඕනේ. එතකොට heart failure එකයි anemia එකටත් treat කරලා ඊට conservative pain relief ඒ වගේ condition වලටත් ගිහිල්ලා ඒවටත් response කරන්නේ නැත්නම් මේ pain එක relieve වෙන්නේ නැත්නම් ඒතර analgesic වලට relieve වෙන්නේත් නැහැ. patient ගේ තියෙන underlying pathologies වලට treat කරාට ඒත් relieve වෙන්නේ නැත්නම් chest pain එක. එතකොට මොකද අපි කරන්නේ? surgical procedure එකකට යන්න වෙනවා. surgical intervention එකට යන්න වෙනවා. එතකොට surgical intervention විදියට තියෙන්නේ mainlyම revascularization එකයි amputation එක. හරි. එතකොට revascularization කියන්නේ අලුතෙන් vessels කියන්නේ vascularize කරන patient ගේ ආයි අර block එක මග ඇරවලා යවන්න. ඒ කියන්නේ bypass එකක් කරන්න වෙන්නේ අපිට. ඒතර ඒ bypass එක කරන්න ඕනේ. ඒකෙදි අපිට arteriography එකක් කරන්න පුළුවන්. ඒ වගේම magnetic resonance angiography එකක් කරන්න පුළුවන්. දැන් වැඩිපුර move වෙන්නේ අපි magnetic resonance angiography එකට. මොකද හේතුව ඒකෙන් dye exposure නිසා වෙන්න පුළුවන් risk එක අවම නිසා. හරි. එතකොට patient revascularize කරන්න patient candidate කෙනෙක් නෙමෙයි නේද? ඒකට patient acceptable candidate කෙනෙක් නෙමෙයි නේද? ඒ වගේම revascularization එක කරලත් patient එක කිසිම prognosis එකක් නැත්තම් ඊට පස්සේ මේ patient එක necrotic tissues වැඩි නම් gangrene formation එකක් වෙනවා නම් ඒක නිසා patient systemic inflammatory condition එකක් ඇවිල්ලා ඒකෙන් ලොකු complication එකක් එන risk එකක් තියෙනවා නම් අපි amputation එකට යනවා. හරිද? ඒක තමයි තියෙන්නේ. ඊගාවට අපි amputation එකට යනවා නම් කරන්න ඕන ටික අපි ඊගාට කතා කරමු. ඊගාවට patient non healing ulcers තියෙනවා නම් non healing ulcers case එකයි gangrene case එකයි එකට වගේ යන්නේ. ඒතර non healing chronic ulcers තියෙනවා නම් patient කෙනෙක්ට එයාට අපි wound care එක කරන්න ඕනේ. ඒතර wound care එකේදී අපි infection එකක් තියෙනවද කියලා බලන්න ඕනේ. infection එකක් තියෙනවා නම් antibiotic treatment එකට යන්න ඕනේ. නැත්නම් ඒත් අපි prophylaxis antibiotic දෙනවා infection එකක් එන එක නතර කරන්න. ඊට පස්සේ debride wound debridement එකක් කරන්න ඕනේ. surgical debridement එකක් කරන්න ඕනේ. ඒකේ තියෙන slough foramen එක අයින් කරලා දාන්න. ඊට පස්සේ conservative therapy එකේදී අපි patient උගන්වන්න ඕනේ. patient කියලා දෙන්න ඕනේ කොහොමද කකුල තුවාලයක් වෙන එක වළක්ව ගන්න සහ කොහොමද limb care එක කරන්නේ. හරියට diabetic patient කෙනෙක්ට limb care එක ගැන අපි කියනවා වගේ diabetic foot care එක ගැන කියනවා වගේ මේගොල්ලන්ටත් කියලා දෙන්න ඕනේ. එතනදී කොහොමද කකුලට තුවාලයක් වෙන එක වළක්ව ගන්නේ? ඒකට අපි හොඳට properly fit වෙන සපත්තු කකුලට දාන්න ඕනේ. කකුල නිතර inspect කරන්න ඕනේ. කසන එක පුළුවන් තරම් අවම කරන්න ඕනේ. කසල තුවාල වෙන එක නතර අඩු කරන්න ඕනේ. තුවාලයක් වුණොත් එහෙම ඉන්ෆෙක්ෂන් එකකට කන්ටැමිනේට් වෙන එක පුළුවන් තරම් අවම කරන්න ඕනේ. net දාගෙන නිදා ගන්න ඕනේ. මැස්සෝ අහන්න දෙන්න හොඳ නෑ. පුළුවන් තරම් වැහෙන්න කකුල අඳින්න. ඒ වගේ දේවල්. ඊට පස්සේ කොයි කකුල තුවාලයක් තියෙනවා දැක ගමන් ටක් ගාලා medical health attention එකක් seek කරන්න ඕනේ. මොකද හේතුව පොඩි තුවාල සතියෙන් දෙකෙන් කකුල කපන තරම් තුවාල ගන්නට එන්න පුළුවන් ischemic patient ලගේ. ඒකයි. ඊට පස්සේ මේකට දාපු dressing අපි frequently change කරන්න ඕනේ. foot exercises patient එක කියලා දෙන්න ඕනේ. ඒ වගේම patient follow up කරන්න ඕනේ until මේ wound එක heal වෙනකම් මේ patient follow up කරන්න ඕනේ. ඒකෙත් අපි බලන්න ඕනේ patient ගේ wound එකේ size එක හොඳ පැත්තටද යන්නේ. එහෙම නැත්නම් වැඩි වෙනවද? එහෙම නැත්නම් infection එක persistingද? infection එක spread වෙනවද? heal සති 4ක් 8ක් විතර ගිහිල්ලා තාමත් heal වෙන evidence මොකුත් නැද්ද? granulation formation එකක් වගේ heal වෙන evidence නැද්ද කියලා බලනවා. එහෙමනම් ඒ කියන්නේ wound එකේ size එක ගන්න වැඩි වෙනවා නම්, infection එක තාම තියෙනවා නම්, infection එක spread වෙනවා නම්, ඊට පස්සේ heal වෙන evidence නැත්නම් සති 8ක් විතර ගිහිල්ලත් එතකොට මේ patient අපි ආපහු operative intervention එකට යනවා. ඒතකොට මෙතන gangrene එකක් තිබ්බොත් කොහොමත්ම operative intervention එකට යන්න ඕනේ. ඒක එතනින් හැර කතාවක් නැහැ. එතකොට තාමත්
දැන් ගැන්ග්‍රීන් පේෂන්ට් කෙනෙක්ට ආපහු රීවැස්කියුලරයිසේෂන් එක කළා වැඩක් නැහැ. කෙලින්ම ඇම්පියුටේෂන් එකට තමයි යන්නේ. තාමත් වුන්ඩ් පේෂන්ට් කෙනෙක්ට ක්‍රොනික් නන් හීලින් වුන්ඩ් එකක් තියෙන පේෂන්ට් කෙනෙක්ට තාමත් රීවැස්කියුලරයිසේෂන් එකේ මොකක් හරි ගේමක් ගහන්න පුළුවන් අපිට. ඒක නිසා අපි රීවැස්කියුලරයිසේෂන් එකට ගිහිල්ලා බලනවා. රීවැස්කියුලරයිසේෂන් එක හරිනම් හරි ගියොත් අපි ඊට පස්සේ ෆලෝ අප් එකේදී බලනවා මේ රීවැස්කියුලරයිසේෂන් එකේදී අපි දාපු බයිපාස් වෙසල් එක හරියට වැඩ කරනවද? එකකින් ගානට බයිපාස් වෙනවද? බයිපාස් වෙලා ෆ්ලෝ එක යනවද කියලා අපි මේ ඩුප්ලෙක්ස් මේ සෝනෝග්‍රැෆි එක පාවිච්චි කරලා බලනවා මේ ෆ්ලෝ එක හරියට මේන්ටේන් වෙනවද කියලා. ඒක ෆ්‍රීකවන්ට් අපි බලන්න ඕනේ. මොකද හේතුව මෙතන මොකක් හරි මෙතන ටක් ගන්න ස්ටෙනොසිස් එකක් එන්න අවදානමක් තියෙනවා. ස්ටෙනොසිස් එකක් ආවොත් එහෙම ඒක ඩේන්ජරස්. ඒක නිසා ස්ටෙනොසිස් එක එන එක early detect කරගන්න අපි අර වගේ ඩුප්ලෙක්ස් එකකින් බලනවා ෆ්ලෝ එක මේන්ටේන් වෙනවද කියලා. ඊට පස්සේ පේෂන්ට් අපි රීවැස්කියුලරයිසේෂන් එකෙන් ආයිත් කිසිම ප්‍රොග්නොසිස් එකක් නැත්තම් කකුල කපන්න වෙන තත්ත්වයට එනවා නම් අපි ප්‍රයිමරි ඇම්පියුටේෂන් එකට යනවා. ඇම්පියුටේෂන් එකට ගියන් පස්සේ අපි බලන්න ඕන අනිවාර්යයෙන්ම ඇම්පියුටේෂන් එකේදී පුළුවන් තරම් කකුල පේෂන්ට්ව රීහැබිලිටේට් කරන ලේසිම විදියකට හොඳ පුළුවන් උපරිම මට්ටමට ඒ වගේම පේෂන්ට්ට ජීවිත හානිය අවම වෙන මට්ටමට සහ පේෂන්ට්ගේ මැක්සිමම් ඉන්ඩිපෙන්ඩන්සි එකක් මේන්ටේන් කරගන්න පුළුවන් මට්ටමක තමයි අපි ඇම්පියුටේෂන් එකක් කරන්නේ. ඒක ඇම්පියුටේෂන් එකට කලින් පේෂන්ට්ව දැනුවත් කරලා පේෂන්ට්ගේ මේ රිස්ක් එක බෙනිෆිට් එක කියලා ඊට පස්සේ පේෂන්ට්ගෙන් කන්සන්ට් එකක් අරන් තමයි මේක අනිවාර්යයෙන්ම අපි කරන්න ඕනේ. ඊට පස්සේ ඇම්පියුටේෂන් එක කරායින් පස්සේ ආපහු ෆලෝ අප් එකේදී පේෂන්ට්ගේ මේ වුන්ඩ් එක ගැන බලන්න ඕනේ. පේෂන්ට්ගේ නියුට්‍රිෂනල් ස්ටේට් එක බලන්න ඕනේ. මොකද ඇම්පියුටේෂන් එක හරිය වුන්ඩ් එක හරිය හීල් වෙන්න අනිවාර්යයෙන්ම නියුට්‍රිෂන් එක ඕනේ. ඒක බලන්න ඕනේ. ඊට පස්සේ පේෂන්ට්ව රීහැබිලිටේට් කරන්න ඕනේ. පේෂන්ට්ගේ දැන් ලිම්බ් එකක් නැහැ ඇම්පියුටේට් කරපු නිසා. එතකොට යාව කොහොමද ඒ මට්ටමේ මැක්සිමම් ඉන්ඩිපෙන්ඩන්සි එකක් පේෂන්ට් හදාගන්නේ? කාගේවත් ඩිපෙන්ඩන්සි එකක් නැතුව පේෂන්ට් කොහොමද නැගී හිටින්න එයාට උදව් කරන්න කියන එක අපි අනිවාර්යෙන් බලන්න ඕනේ. ඊට පස්සේ අර වගේම බයිපාස් ග්‍රාෆ්ට් එකක් කරොත් එහෙම අපි කිව්වා පේටන්ස් එක බලන්න ඕනේ ෆ්‍රීකවන්ට්ලි රීවැස්කියුලරයිසේෂන් එකක් කරායින් පස්සේ ඊට පස්සේ ඒකට අපි පීරියොඩික් ඩුප්ලෙක්ස් අල්ට්‍රාසෝනෝග්‍රැෆි එකක් කරනවා මාස 3න් 3ට. ඒකෙද බලන්නේ ස්ටෙනොසිස් එකක් වෙන්න තියෙන අවදානම early detect කරගන්නවා. හරි කරලා මැනේජ් කරන එක තමයි කරන්නේ. හරි ඒ වගේම පේෂන්ට් ගේ අනිවාර්යෙන් බලන්න ඕනේ cerebrovascular මේ කාඩියක් කොරොනරි මේ ඩිසීස් වෙන්න පුළුවන් රිස්ක් එකක් තියෙන නිසා ඒව ගැනත් අපි බලන්න ඕනේ. මොකද හේතුව පේෂන්ට් ගේ කොම්ප්ලිකේෂන් තියෙන නිසා ඒ වයින් එයාට මේ life threatening condition එන්න පුළුවන්. හරි ඕවා තමයි අපි බලන්න තියෙන්නේ. එතකොට මෙතනදී ඉන්වෙස්ටිගේෂන් මේ මැනේජ්මන්ට් එක මැනේජ්මන්ට් එකට කලින් අපි ඉන්වෙස්ටිගේෂන් ගැන කියන්න ඕනේ. ඇත්තටම පේෂන්ට් ක්‍රිටිකල් ස්ටේජ් එකට යනවද කියන එක ක්‍රිටිකල් මේ ස්ටේජ් එකට යනවද කියලා බලා ගන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා. එකක් තමයි ක්ලිනිකල් ප්‍රසන්ටේෂන් එකේ. ක්ලිනිකල් ප්‍රසන්ටේෂන් එක ගැන අපි කලින්ම කිව්වා. එකක් තමයි worsening intermittent claudication, ischemic rest pain එක prolong නම්, continuous නම්, ඊට පස්සේ chronic non healing ischemic ulcers, gangrene. ඔය හතරෙන් ක්ලිනිකල් ප්‍රසන්ටේෂන් තියෙනවා නම් patient unstable කියලා තමයි ගන්නෙ. ඊට පස්සේ එක්සැමිනේෂන් එකේදී cold leg, ඊට පස්සේ wound එකේ size එක increasing වෙනවා නම්, necrotic tissues limb එකේ තියෙනවා නම්, severe tender නම් patient, distal pulses absence නම්, ඊට පස්සේ systemic inflammatory signs තියෙනවා නම්, fever, chills and rigors වගේ. එතකොට patient ආපහු unstable. ඊට පස්සේ hemodynamical parameters විදිහට අපි maintain බලනවා ankle brachial pressure index එකයි, ankle systolic pressure එකයි සහ toe systolic pressure එකයි. මේකෙදි ankle brachial pressure එක normal pressure index එක normal තියෙනවනේ 0.9 එතකොට 0.9ට වඩා අඩුයි නම් claudication patient කෙනෙක්. එතකොට එයාට some degree of arterial occlusion එකක් තියෙනවා. එතකොට 0.5ට වඩා අඩු වුණොත් එහෙම එයාට rest pain එකක් එනවා. 0.3ට වඩා අඩු වුණොත් එහෙම එයාට imminent necrosis ඒ කියන්නේ gangrene තත්ත්වයට යන්න පුළුවන්. හරිද? අපි සාමාන්‍යයෙන් කියන්නේ 0.4ට හරි 4ට වඩා අඩුයි නම් හරි patient critical stage එකේ ඉන්නේ කියලා. ඊට පස්සේ මේ ankle systolic pressure එක මේ 50 millimeter mercury millimeters 50ට වඩා අඩුයි නම් 50 හෝ 50ට වඩා අඩුයි නම් patient critical කියලා ගන්නවා. toe systolic pressure එක 30ට වඩා අඩු නම් 30 හෝ 30ට වඩා අඩු නම් ඒ patient critical stage එකේ කියලා අපි ගන්නවා. එතකොට මේකෙදි examination එකේදී බලන අපි pulses තියෙන brachial pulse, radial pulse, carotid pulse, femoral pulse, popliteal pulse, dorsalis pedis pulse, posterior tibial pulse, abdominal aorta, renal artery. ඔන්න ඔය කියන arteries වල අපි බලන්න ඕනේ. brachial pulse ඉතින් ankle
මේ බ්‍රැකියල් අපි දන්නවනේ පොප්ලිටියල් ඩෝසාලිස් පිරිස් පොස්ටීරියර් ටිබියල් ෆීමොරල් කියන්නේ ඩිස්ටල් ලිම්බ් එකේ ඩිස්ටල් පස් කැරොටිඩ් පස් බලන්න ඕනේ රේඩියල් පස් බ්‍රැකියල් පස් බලන්න ඕනේ ඇබ්ඩොමිනල් ලෑවට බලන්න ඕනේ ඇවටික් ඇනියුරිසම් වගේ තියෙනවද මොකද ඇවටික් ඇනියුරිසම් එකක් තියෙනවා නම් අර බර්ච් අවුට් රයිඩ් එකට අනුව ස්ටේසිස් එක නිසා ප්ලොට් ෆෝමේෂන් එකක් වෙලා ඒක එම්බොලයි වෙලා ඔක්ලූෂන් එකක් වෙන්න පුළුවන් ඩිස්ටල් ආටරිස් රීනල් ආටරි බලන්න ඕනේ රීනල් ආටරි බුයිස් තියෙනවද කියලා ඔය වගේ ස්ටෙනෝසිස් එකක් කාටරි එකේ වෙලා ඔය ටික තමයි ක්‍රොනික් ලිම්ෆ් ථ්‍රෙඩනින් ඉස්කීමියා වල අපි අපිට කතා කරන්නේ